දැන් හරිනේ right මම අද කරන්න යන්නේ ඔයාලගේ cardiovascular system එකේ ඊළඟ පාඩම අපි ගිය සතියේ කතා කරා emergency hypertension ගැන. අද කතා කරන්න තියෙන්නේ congestive heart failure. අහලා තියෙනව නේද මේක? congestive heart failure. හරිනේ? right. congestive heart failure කියන්නේ මොකක්ද? මොකක්ද ඔයාලා දන්නවද මේ congestion එකක් කියන්නේ? අවහිරතාවය. අවහිර වෙන්නේ මොකක්ද? අපේ cardiovascular system එකේ. ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට තමයි අපි cardiovascular system එක අඳින්නේ. අපි මේක heart එක කියලා හිතියොත් නේද? මේක heart එක නම් හරි heart එකෙන් අපේ blood pump කරනවා අපේ ඇඟ පුරාම. හරි කොහෙන්ද? coronary artery එකෙන්. හරි මේ විදිහට coronary artery එකෙන් blood pump කරනවා. sorry coronary artery එකෙන් නෙමෙයි aorta එකෙන් අපේ ඇඟ පුරා මේ විදිහට blood pump කරනවා. මේ pump කරන blood කොහෙන්ද යන්නේ? අපේ ඇඟේ පටක වලට ගමන් කරනවා. tissues. හරි මේ tissue වලට ඔක්සිජන් පෝෂක ඔක්කොම ගෙනියන් දෙනවා. ඊට අමතරව tissue වලින් පාවිච්චි කරන blood හරි waste product හරි carbon dioxide ඔක්කොම කොහෙද දෙන්නේ? අපේ ශිරා වලට දෙනවා. ශිරා වලින් මොකද කරන්නේ? අපේ heart එකට නැවත ගෙනත් දෙනවා. ගෙනල්ලා දීලා එයා heart එකෙන් ආපහු පිරිසිදු කරන්න ගෙනියනවා. ඒක ස්ථානයක් තමයි ඒ පිරිසිදු කරන නේද? lungs. lungs. දැන් මේ lungs වලට මේ අපිරිසිදු රුධිරය ගෙනල්ලා දෙනවා. ඒවා පිරිසිදු කරලා නැවත කොහෙද ගෙනින් දෙන්නේ? නැවත ගෙනින් දෙනවා heart එකටම. හරිද? ඔය ටික මතක ඇති ඔයාලට. නේද? මේ ටික මතක ඇති. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ circulation දෙක. මොකක්ද? එකක් තමයි systemic circulation. systemic circulation. Pulmonary circulation. pulmonary circulation. right. එහෙනම් මේ කොහේ හෝ තැනක අවහිර වීමක් වෙනවා නම් හරි කොහේ හෝ තැනක මේ විදිහට අවහිර වීමක් වෙනවා නම් අපි ඒකට කියනවා අපේ ගොඩක් වෙලාවට heart එකට blood pump කරගන්න අමාරු තත්ත්වයකටපත් වෙනවා. ඒකේ හින්දා අවහිර වීමක් වෙනවා. දැන් heart muscle මොකද වෙන්නේ? heart failure එකදී heart muscle වලට හැකියාවක් නැහැ හොඳට pump කරගන්න. powerful pump එකක් විදිහට ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ. හරි. එතකොට ඒකට හේතුව මොකක්ද? heart muscle සංකෝචනය සහ ඉහිල් වීම හරියට සිදු නොවීම. හරි. ඉතින් මේ හේතුව හින්දා ගොඩාක් වෙලාවට මේක දැන් සංකෝචනය වෙන්න බෑ. ඉහිල් වෙන්නේ නැහැ. මේක ඇතුලේ තියලා තියෙන ලේ දැන් මේවට pump කරගන්න බෑ. දැන් මෙහින් එනේවා මොකද වෙන්නේ? එනේ ඒවා මේ වාහිනිය ඇතුලේ තැම්පත් වෙලා මොකද වෙන්නේ? cool off මේවා ඇතුලේ එකතු වෙනවා. මේ circulation දෙකම මේ විදිහට රුධිරයෙන් පිරීලා. හරි? blood කොහෙටවත් යන්නේ නැහැ. pump කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. දැන් මොකද කරන්නේ? වෙනවා. මොකක්ද ඒ වෙන වෙලෙ? ඒ තමයි මෙහෙම වෙනකොට blood pump කරගන්න බැරුව heart එක තවදුරටත් මොකද වෙන්නේ? අකර්මණ්‍ය වෙන්න ගන්නවා. මේ
සපෝට් එකක් දෙන්න ඕනේ යථා තත්ත්වයටපත් වෙන්න. හරි? යථා තත්ත්වයටපත් කරනකොට සපෝට් එකක් දෙන්න. මොකක්ද තමයි මේකෙදී මෙහෙම එකක්. එකක් අපිට පුළුවන් heart muscle මොනවද කරන්නේ? සංකෝචනය වැඩි කරන්න. සංකෝචනය වැඩි කරන්න. ඒ කියන්නේ heart muscle වල contractility වැඩි කරන්න පුළුවන්. හරි? ඊළඟ කාරණේ අපිට පුළුවන් සංකෝචන හැකියාව වැඩි කරනවා කියන්නේ පම්ප් කරන්න පහසුයි. ඊළඟට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේ රුධිර වාහිනිය චුට්ටක් ඉහිල් කරලා දුන්නොත් බ්ලඩ් ගමන් කරන්න තවත් පහසුයි. අපිට ඊළඟ ස්ටෙප් එක විදිහට කියන්න පුළුවන් රුධිර වාහිනී ඉහිල් කරලා දෙනවා. vasodilation මොනවද කරන්න පුළුවන්නේ? vasodilation. හරි? ඊළඟට කරන්න පුළුවන් ඇත්තට මේ heart එකේ තියෙන blood මොනවා එක තියෙන මොනවද? තව ලවණ වර්ග. electrolyte. හරි? salt. හරි? ඊට පස්සේ water. අනවශ්‍ය තරලයන් ගොඩාක් එකතු වෙලා. fluids. මේවා ගොඩක් එකතු වෙලා. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ අනවශ්‍ය තරලයන් අයින් කරලා දාන්න. අයින් කරන්න අපි පාවිච්චි කරනවා ජලයේ තරලයේ අයින් කරන්න අපි මොනවද පාවිච්චි කරන්නේ? කට්ටියට මතක ඇතිද? කියන්න බලන්න. මොනවද පාවිච්චි කරන්නේ? ලේ වල තියෙන තරලය, වැඩිපුර තියෙන තරලය අයින් කරන්න මොනවද ගන්නෙ? මතකද කට්ටියට? කාටද කියන්න පුළුවන්ද? ඔයාලට මාව ඇහෙනවද කියන්නේ ඉස්සෙල්ලා? ඇහෙනවද මාව? හරි. එහෙනම් කියන්නකො මේකේ ජලයේ තරලයේ වැඩිපුර තියෙන තරලය ඉවත් කරන්න අපි පාවිච්චි කරන දේවල් මොනවද? අපි ඒවට කියන ඖෂධ කාණ්ඩයේ නම. මතකද කාටද? diuretic අනේ ඩයුරටික්. හරි. ඩයුරටික් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ ජලය වැඩිපුර තියෙන ජලය අයින් කරන්න පුළුවන්. එතකොට heart එකට පම්ප් කරන්න තියෙන්නේ මොනවද? pure blood විතරයි. නේද? blood විතරයි පම්ප් කරන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලා මතක තියාගන්න මේකෙදි අපි පාවිච්චි කරන්නේ ඩයුරටික් කියන කාණ්ඩය වැඩිපුර ලවණ සහ ජලය අයින් කරන්න. ඒක heart එකට පහසුවක් වෙනවා මොනවා කරන්නද? තියෙන blood ටික විතරක් පම්ප් කරගන්න. ඉතින් heart muscle සංකෝචනය වැඩි කිරීම. රුධිර වාහිනී ඉහිල් කරලා දෙන එක. වැඩිපුර තියෙන තරලය අයින් කිරීම. heart එකට heart failure එකදී අපිට කරන්න තියෙන දේවල් ටික විතරයි. එහෙනම් heart failure එකක් විශේෂයෙන් congestive heart failure එකක් කියන්නේ හරි මොනවා වෙන එකද? තරලය එකතු වෙලා heart එක දැන් අකර්මණ්‍ය වෙලා පම්ප් කරගන්න බැරුව බලාගෙන ඉන්න මොකක්ද? ඒ වගේ වෙලාවල් වලදී අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ heart එකට වැඩේ කරන්න පහසු විදිහට යම් ක්‍රමවේද තුනක් කරනවා. එකක් තමයි heart එකට පහසුයි blood vessel ඉහිල් කිරීම. දෙවෙනි එක heart එකට පහසුයි රුධිරය විතරක්ම පොම්ප කරන්න තියනවා. අනවශ්‍ය දේවල් අයින් කරන්න. අපි ඒකට තරලය වගේ දේවල් අයින් කරන්න අපි ඩයුරටික් දෙනවා. heart එකට පුළුවන් නම් සංකෝචන හැකියාව වැඩි කරන්න. එතනදිත් අපි ඖෂධ පාවිච්චි කරනවා. හරි heart muscle වල contractility වැඩි කරන්න ඔන්න ඖෂධ පාවිච්චි කරනවා. හරිනේ වෙන්නේ? එහෙනම් මෙන්න මෙහෙම දෙයක් කරනවා අපි මේකෙදි. මේකෙදි කරන දේ තමයි මෙන්න මේ heart එක සංකෝචනය කරන්න අපි දෙනවා ඖෂධ කාණ්ඩයක්. ඒකට කියනවා
මොනවා කියලාද? ionotropic agent. ionotropic agent. හරිද? ඊට පස්සේ ආයෙනවා heart එකේ සංකෝචනය කියලා වැඩි කරන්න පාවිච්චි කරන්නේ. අපි ඒවට කියන positive ionotropic agent. අඩු කරනවා නම් ඒවා negative. heart එකේ වචන තුනක් තියෙනවා. ionotropic, chronotropic, dromotropic. මතක ඇති නේද කට්ටිය වචන ටික? කාට හරි කියන්න පුළුවන්ද? මොනවද මේ වචන කියලා? කියන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන්ද මේ වචන මොනවද කියලා? ionotropic කියන්නේ contractility වැඩි කිරීම. chronotropic ඒ කියන්නේ heart rate එක ගැන කතා කරන්නේ. heart rate එක අඩු වැඩි කරන ඒවා. heart rate එක වැඩි කරනවා නම් ඒක positive chronotropic. ඒක අඩු කරනවා නම් negative chronotropic. හරිනේ? ඊට පස්සේ ආයෙ හම්බ වෙනවා heart එකේ මොකද්ද? මේකේ තියෙනවනේ විද්‍යුත් ආවේග ගමන් කරන ඉලෙක්ට්‍රික් කන්ඩක්ෂන් සිස්ටම් එක. අන්න ඒක හා සම්බන්ධ වචනයක් dromotropic. dromotropic. හරි? ඒක මොකද්ද? කන්ඩක්ෂන් සම්බන්ධව ආවේග ගමන් කිරීම සම්බන්ධවයි ඒ කතාව. කන්ඩක්ෂන් වැඩි කරන ඖෂධයක් තියෙනවා නම් මොනවා හරි ද්‍රව්‍යයක් දුන්නාම positive dromotropic. අඩු කරන එකක් තියෙනවා නම් ඒක negative dromotropic. තුන්වෙනි එක තමයි කියන්නේ ionotropic agent. රක්කෝඩ්‍රාක් එක මොකක් කරනවා? සංකෝචනය වැඩි කරනවා. force of contractility. සංකෝචන හැකියාව නැත්නම් බලය, උදේ බලය වැඩි කරනවා නම් ඒක positive ionotropic agent. ඒක අඩු කරනවා නම් ඒක negative ionotropic agent. හරිනේ වැඩි? එහෙනම් මතක තියාගන්න මෙතනදී අපි භාවිතා කරන්නේ heart එකේ සංකෝචන හැකියාව වැඩි කරන්න ඖෂධ. අපි ඒවට කියනවා positive ionotropic agent. හරි? vasodilators රුධිර වාහිනී ඉහිල් කරන ඖෂධ. ඔයාලා දන්නවා මේ වෙනකොට රුධිර වාහිනී ඉහිල් කරන ඖෂධ මොනවද කියලා. ඔයාලා හයිපර්ටෙන්ෂන් පාඩමේදී පාවිච්චි කරා. හැබැයි මෙතනදී අපි පාවිච්චි කරන්නේ මොනවද? ඉක්මනින් රුධිර වාහිනී ඉහිල් කරලා. හරි? වෙන කොහෙවත් මතවත් බලපාන්නේ නැති. කෙලින්ම රුධිර වාහිනී මත විතරක් බලපාන ඖෂධ කාණ්ඩය. අපි ඒවට කිව්වා direct acting vasodilators කියලා. මොකද්ද? direct acting vasodilator. හරි නේද? ඔයාලට මතකද මේ ඖෂධ මොනවද කියලා? නමින් මතක නම් කියන්න බලන්න. කට්ටියට නමින් මතකයි නම් කියන්න බලන්න. මොනවද direct acting vasodilators වලට උදාහරණ? මතක් වෙන්නේ නැද්ද? කාටද මතකද? උත්තර නම් ඕනි. GTN ඇහුන්නේ මොනවාද? GTN GTN sir ටිකක් clear. මොනවාද? GTN GTN ආයි TTN හරි. හරි. ආයි එලිම රුධිර වාහිනී මත බලපාන තව ඖෂධ කාරණයක් බලපාන. පාඩේ මතක නම් ISN නේද? බයි. එකතෝ බයි. ආයි තා මතකද? තව අපි කිව්වා නේද? මොනවාද?
ඔයාලා කියමු ISMN ISDN හරි අපි ඒවට කියන isosobite කියලා isosobite හරි isosobite mononitrate isosobite dinitrate GTN ඔය කාණ්ඩේ නේ අපි ඒවට කියන organic nitrate කියලා හරි ආයෙ කිව්වා ඔයාලා තව එකක් මම කිව්වා මතකද මෙහෙම එකක් emergency hypertension වලදී කිව්වා මම මොනවද sodium nitroprusside ඒකත් පාවිච්චි කරන්න පුළුවන් හරි sodium nitroprusside හරි ආයෙ මොනවද තව තියෙනවා diazoxide කියන එකත් පාවිච්චි කරන්න පුළුවන් diazoxide හරි ඔන්න direct acting vasodilators අපි පාවිච්චි කරනවා heart failure වල හරිද ඊට පස්සේ මොනවද diuretic මේකට පාවිච්චි කරනවා කියව වැඩිපුර ලවණ සහ ජලය අයින් කරන්න diuretics මේකට පාවිච්චි කරනවා කියව positive inotropic එක දැන් මට පොඩි දෙයක් ඔයාලා කියන්න ඔයාලගේ බෝඩ් එක වෙනදට වඩා ක්ලියර්ද නැත්නම් ફોකස් වෙනවද නැත්නම් ඔයාලට පේන්නේ නැද්ද හරියට පොඩ්ඩක් මට කියන්න ඒක බෝඩ් එක ක්ලියර්ලි පේනවද පැහැදිලිද පැහැදිලි නේද ඔව් ගැටලුවක් නැහැ සර් වෙනදට වඩා හොඳයිද ක්ලියර් තියෙනවා හරි එහෙනම් හරි ඒ තියෙනවානේ right මම පොඩ්ඩක් මේ සතිය අර ගියේ පාර කිව්වා වගේ පොඩි වෙනසක් කරා ඒ තමයි මේ තම කැමරාවෙන් තමයි මේ ෆෝන් එකකින් තමයි මේක ફોකස් කරලා තියෙන්නේ හරි වෙනදර වෙබ්කෑම් එකේ පාවිච්චි කරේ ඒක ફોකස් එක ටිකක් වෙලා යනවා ඒතකොට ක්ලියර් නැති වෙනවා දැන් ඒකින්ද මට දෙකක් පාවිච්චි කරන්න වෙනවා මේ ඒතකොට පොඩි පොඩි අපහසුතාවයක් දෙයි එක දවසක් යද්දි ඒක හරියයි හරි මම හිතනවා මේක ක්ලියර් ඇති කියලා හරි ඔයාලගේ වීඩියෝ එක ටිකක් ලොකුවට පේනවද නැත්නම් තිබ්බලට පොඩි වෙනද පේන්නේ ඔයාලා බලනකොට වීඩියෝ එක ෆෝන් එකේ නම් ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ ඒක ගානෙමයි පේන්නේ ලැප් එකෙන් බලන කට්ටියට ගැටලුවක් ඇති නේද නෑ සර් එහෙම වෙනස් වෙන්නේ නැති මේක ලොකු පොඩි වෙන්නේ හොඳට තිරේ පේනවද එහෙම ගැටලුවක් නැද්ද නෑ පේන්නේ පේනවනේ හරි එහෙනම් අපි ඉස්සරහට යමු මේ විදිහට හරිනේ රයිට් එහෙනම් අපි දාගමු මාතෘකාව congestive heart failure හරි congestive heart failure right මන්නේ ආ රෙකෝඩින් වල වගේ අවුලක් පේනවා වගේ දැනෙනවා මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් පොඩිවට පේන්නේ ඒකයි හරි කමන්නේ මට ඉතින් මේක තව ටිකක් ඉස්සරහට ගත්තොත් හරියයි මේ ස්ටෑන්ඩ් එක නේ හරි කමන්නේ අපි මෙහෙම යන් දාගමු congestive heart failure අපි ඉස්සලාම් දාගමු මොකක්ද congestive heart failure කියන්නේ හරි ඉස්සලාම් පොඩ්ඩක් මේක ඇඳ ගන්න හරි ඔයාලා ඇඳ ගන්න කල මම චූට්ටක් මේක ඇඩ්ජස්ට් කරගන්න මේක චූට්ටක් ඇඳ ගන්න congestive heart failure කියලා මෙන්න මේ circulation එක දාගන්න lungs කියලා ලකුණු කරගන්න tissue කියලා ලකුණු කරගන්න මේ පැත්ත රතු පාටින් ඇඳගන්න පිරිසුදු රුධිරය යන හින්දා පිරිසුදු රුධිරය යන මේ පැත්ත නිල් පාටින් ලකුණු කරගන්න අපි දාගන්න heart එකේ contractility එක වැඩි කරන්න ඕනි මේකෙදි කියන එක පොඩි උඩට ඉතලයක් දාගන්න vasodilation එකත් වැඩි කරන්න ඕනි මේකෙදි කියලා පොඩි ඉතලයක් උඩට දාගන්න හරි fluid water salt හරි remove කරන්න ඕනි කියලා දාගන්න ඕනේ හරි right ඔය අතරේ මම චුට්ටක් මේක ඇඩ්ජස්ට් කරන්න මට ස්ක්‍රීන් එක ලොකුවට ගන්න ඕනේ මේ ඔයාලගේ රෙකෝඩින් එක දාද්දි මේක පොඩි වෙලා පේන හින්දා හරි චුට්ටක් මම මේක ඇඩ්ජස්ට් කරගන්න එතකන් ඔයාලා ඇඳගන්න
දැන් බලන්න කොහොමද කියලා. දැන් හරි ඇතිනේ. දැන් ක්ලියර් පේනවද? ගැටලුවක් නැද්ද? හරි. එහෙනම් හරි. right. දැන් හොඳයිනේ. right. එහෙනම් අපි දාගමු congestive heart failure. ඒ අර්ථයෙන් අපි congestive heart failure කියන්නේ මොකක්ද කියලා දාගමු. හරි. congestive heart failure. right. අපි අර්ථය දාගමු මෙන්න මේ විදිහට ඇදගත්ත වෙනවද නේද? මේක දාගමු ඉස්සලාම congestive heart failure කියන්නේ මොකක්ද? හරි. is a condition of heart muscle become failure to pump blood. රුධිරය පොම්ප කරගන්න බැරි අවස්ථාවක් තමයි මේක. හරි. also it cause මොකද කරන්නේ? also it cause accumulation එකතු වෙනවා of fluid inside the blood vessels. හරිනේ? ද්‍රවාහිනී මත ඇතුලේ දැන් තරලය පිරීලා. හරිනේ? right. මොනවද signs and symptoms? signs and symptoms. කාටද කියන්න පුළුවන් එහෙම තරලය එකතු වුණාම අපේ ඇඟේ පර්යන්තේ නම් බාහිරින් නම් ඒක වෙන්නේ. හරි? පර්යන්තයෙන් වෙනවා නම් මොනවාද? අපේ systemic circulation එක ඇතුලේ හරි සංස්ථානික සංසරණය ඇතුලේ තරලය එකතු වෙලා අපිට බාහිරයට පෙනෙන ලක්ෂණ මොකක්ද? කොහේෝ තරලය එකතු වෙනවා නම් අපිට බාහිරයට පෙනෙන ලක්ෂණය මොකක්ද? ඔඩීම. කාටද කියන්නේ? ඇහුන්නේ? ඔඩීම. එදීමා නේද? ඉදිමෙන්න ගන්නවා. එහෙනම් මතක තියාගන්න අනිවාර්යයෙන් මොකද වෙන්නේ? එහෙම
තරලය එකතු වෙද්දී එතන ඉදිමෙන්නයි බලන්න. හරි. එහෙනම් අපිට බාහිරින් අපේ සිස්ටීමික් සර්කියුලේෂන් එක ඔය විදිහට තරලය එකතු වීමක් වෙනවා නම් අපිට පෙනෙන ලක්ෂණය තමයි එඩීමා කන්ඩිෂන් එක. අපි එරින පර්යන්තයේ ඉදිමෙනවා. අත්පා ඉදිමෙන්න පටන් ගන්නවා. අපි කියන එකට පෙරිෆරල් එඩීමා. එහෙනම් පළවෙනි ලක්ෂණය කියන්න පුළුවන් මොකද්ද? පෙරිෆරල් එඩීමා. peripheral edema. හරි. දෙවෙනි ලක්ෂණය අපේ pulmonary circulation එක. උප්පුෂීය සංසරණය මේ විදිහට ඉදිමෙනවා නම් හරි මේක ඇතුලේ ප්‍රදාහයට ලක් වෙනවා නම් ඒ කියන්නේ තරලය එකතු වෙනවා නම් හරි අපි මොනවා වෙයිද අපිට? අපේ උප්පුෂීය සංසරණේ පෙනහළු සම්බන්ධ වෙනවා නේද? රුධිර වාහිනිය සම්බන්ධ වෙනවා හાર્ට් එක සම්බන්ධ වෙනවා. මොනවා වෙයිද? කාටද කියන්න පුළුවන්ද? මොනවා වෙයිද? අනිවාර්යයෙන්ම මොනවා වෙනවද? අපිට හුස්ම ගන්න අපහසු වෙනවා. හරි? difficult in breathing. හරි? ඒකට හේතුව තමයි pulmonary circulation එකේ edema එකක් එන්නේ. අපි දෙවෙනියට කියනවා pulmonary edema. pulmonary edema. හරි? ඒකෙන් ඉන්න පුළුවන් ලක්ෂණේ dyspnea. හුස්ම ගන්න අපහසු difficulty breathing. dyspnea. dyspnea. හරි. එහෙනම් ඔයාලට දැනෙනවා ඇති මෙන්න මෙහෙම මොකක්ද නැත්තේ? එයාට ඇති congestive heart failure එක. දැන් congestive heart failure එකදී අපි කරන්න ඕනේ දේවල් මොනවද? අපි කළ යුත්තේ මොනවද? පළවෙනි එක තමයි මේ එඩීමා එක වළක්ව ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ වැඩිපුර එකතු වෙලා තියෙන තරලය අයින් කරලා දාන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරන ඩයුරටික්. දෙවෙනි එක හાર્ට් එකට පම්ප් කරගන්න පහසු වෙන්න රුධිර වාහිනිය ටිකක් ඉහිල් කරලා දෙන්න ඕනේ. නේද? ඉහිල් කරලා දෙන්න ඕනේ. අපි ඒකට කියනවා මොකක් කියලාද? vasodilation කියලා කියනවා. තුන්වෙනි එක තමයි හાર્ට් එකේ මසල් දැන් පැරලයිස් වෙලා තියෙන්නේ. හાર્ට් මසල් නැවත ක්‍රියාකාරී කරවන්න ඕනේ. අපි ඒකට දෙනවා මොනවද? positive inotropic agent. එහෙනම් අරමුණු තුනයි තියෙන්නේ congestive heart failure එක. හරි? congestive heart failure එක. පළවෙනි එක තමයි heart muscle force of contractility වැඩි කිරීම. දෙවෙනි එක රුධිර වාහිනී ඉහිල් කිරීම. තුන්වෙනි එක ගන්න වැඩිපුර තරලේ වැඩි කිරීම. එහෙනම් අපි දාගමු treatment goal. treatment goal. treatment goal. හරිනේ? අපේ treatment goal මොනවද කියලා බලමු. right. මට තාම මේ මගේ ලැප් එකෙන් පේන්නේ ස්ක්‍රීන් එක පොඩි වෙලා. හරිද? මේ මට හිතෙනවා ඔයාලගේ රෙකෝඩින් එක සමහර විට ටූටියට පේන්නේ. දානකොට. කමන්නේ. ඒක අපි හදාගන්න උත්සාහය කරමු. මට ඒක හදාගන්න settings තේරෙන්නේ නැහැ හදාගන්න. ඒක දවසක් එක හරියයි නේද? හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි. ගොඩාක් messages දාලා තියෙනවා බලමු. ලයිට් එක වදිනවා බෝඩ් එකට. මේ උඩම හරිය එහෙම වෙනව නේද බලන්න. ඒ හරිය ටිකක් වදිනවනේ. මම තුට පහතර කරලා දෙන්න මේක ඇඩ්ජස්ට් කරගන්න. හරි. හරිනේ?
right එහෙනම් අපි treatment goal එක මොකද පළවෙනි එක දාගන්නවා reduce the workload imposed on heart imposed on myocardium එක මත එන workload එක අඩු කරන්න ඕනේ myocardium and reduce the workload imposed on myocardium දෙවෙනි එක හරි මොකද්ද දෙවෙනි එක reduce the extracellular සෛල වලින් පිට extracellular fluid තරලය fluid volume තරල පරිමාව අඩු කර ගන්න ඕනේ සෛල වලින් පිට තියෙන තරල ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ හරි right ඊට පස්සේ මොකද්ද ඊළඟට වැඩි කරන්න ඕනේ අපි වැඩි කළ යුතු දෙයක් තියෙනවා මෙතන මොකද්ද වැඩි කළ යුතු දේ තමයි increase the strength of contraction of cardiac muscle තුන්වෙනි එක increase the strength of contraction of cardiac muscle දැන් හරිනේ වැඩි right අපි ඕකෙන් දාගමු මොනවද දෙන්නේ කියලා මෙහෙම කරන්න workload එක අඩු කරන්න අපි මොකද්ද කරන්න ඕනේ blood vessel dilate කරන්න ඕනේ අපි එහෙනම් ඒක ඉස්සරහින් දාගමු vasodilation හරිනේ ඊළඟට reduce extracellular fluid volume ඒකට මොනවද දෙනවා කියේ අපි ඒකට කරන්න ඕනේ මොකද්ද diuretics පාවිච්චි කරන්න ඕනේ diuretics හරි ඊළඟට අපිට පුළුවන් strength එක වැඩි කරන්න myocardial muscle වල contractile strength එක වැඩි කරන්න positive inotropic agent හරි නේද වැඩි positive inotropic agents හරි right හරි මේ ආගිය දවස්වල පොඩි වෙනස්කම් ටිකක් වුණා ඔයාලට මේ මැසේජස් එන්නේ නැති يعني මම දැන් අතර මේ ඔයාලගේ පේමන්ට් ගැන මම බලන්නේ නෑ මේක වෙනම කෙනෙක් බලනවා ඒක එයා දානවා මැසේජස් මෙහෙමයි මේ මාසෙ මෙහෙම ගෙවන්න කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් එක දාලා ඒකට ඉතින් මෙහෙමයි ඒක ගොඩක් වෙලාවට අපි හැදුවේ අලුත් එකම පටන් ගන්න පන්තියට සමහර අය කියලා තියෙනවා මේ සල්ලි පදනම් කරගෙන කරනවාද නෑ ඔයාලා දන්නේ නැති මේ මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ මූල්‍ය පදනම තියෙනවා මම මෙතන මගේ දැන් ඔයාලා ක්ලාස් එකේ පිළිගෙන ඇති ළමයි ගොඩක් ඉන්නවා ඒ ගෲප් එකේ හැබැයි ඉතින් ඔයාලා ටික විතරයි පේමන්ට් කරන්නේ. හරි මම ඒව කවදාකවත් මේ ඒ ළමයි අයින් කරලා එහෙම කරන්නේ නැහැ කවදාකවත්. ඒ ළමයි බලමු දැන් කමන්නේ. හරි මේ මම මූල්‍ය පදනම ඇත්තටම තියෙන්නත් ඕනේ. ඒක කන්නේ තියෙන්නත් ඕනේ. හැබැයි ඒක මම පන්න ඒව කරන්න කෙනෙක් නෙමෙයි. ඒකින්ද
සමහර අය හිතන හැටි නිකන් මම එහෙම කරලා නැති කියලා. ඒක නිසා මම එහෙම සාමාන්‍යයෙන් මේවා කරන්නේ නැහැ. හරිද? ඒ නිසා එහෙම කියන්න එපා. මම ඇත්තටම මේ සමහර දේවල් එහෙම කියනකොට මට හිතට අවුල් මේ ඒ මම ඇත්තටම ළමයි ගත්තාම මගේ ක්ලාස් ඔක්කොගෙම ඉන්නවා 600 ගානක්. හරි? ඇත්තටම පේමන්ට් කරන්නේ ළමයි සාමාන්‍යයෙන් 40 50ක් විතර විතරයි. කවදාකවත් මම එක ළමයෙක්වත් අයින් කළා නෑ ක්ලාස් එක. ඒ මගේම මම නිකන් නෙමෙයි ෆ්‍රී ක්ලාස් එකකුත් කරනවා මේ ඔක්කොම නොමිලේ ඔයාලා ක්ලාස් එක රෙකෝඩින් එක පිළිවෙලට හැම බදාදම දානවා එක ක්ලාස් එක. ඒ ළමයි 140 ගානක් ඉන්නවා. මම හිතනවා මම සාධාරණයි කියලා. අසාධාරණ මම ගණන් ගන්නෙත් නෑ. සාධාරණ විතර මම කරන්නේ. ඒක තාමත් පිළිහිටනවා මට. මට නිකන් ගිය පාරේ එහෙම ආපු මැසේජ් එකකට ටිකක් ඒක හිතට වැදුණා හොඳට. අපි බලමු නේද? හරි යන්න ඉස්සර. ඔයාලා දන්නවද ඉතින් මම වගේ නෙමෙයි ක්ලාසස් ප්‍රධාන ක්ලාස් දෙකක් තව තියෙනවානේ. ඒ ක්ලාස් දෙකේ සාමාන්‍ය ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න දිහා එක පොඩ්ඩක් සංසන්දනය කරොත් අර තේරෙන්නේ ඒ අනිවාර්යෙන් පේමන්ට් එක කරේ නැත්නම් ගෲප් එකෙන් රිමූව් කරනවා. එකක් තියෙනවා. ඒක මම කරලා නැහැ කවදාවත්. මට එච්චර හිතට හරිනේ මම දන්නවා මම ආපු මග. ඒකයි. හරි ඉස්සරහට යන්න. ඊළඟට යන් අපි එන ට්‍රීට්මන්ට් ඩ්‍රග්ස් වලට. ඔබ බලන්න congestive heart failure. right. අපි බලමු මේකට එහෙනම් දෙන ඩ්‍රග්ස් ටික. ටක් ගාලා අපි දාගමු නේද? ඔබ බලන්න පළවෙනි එක්කෙනා. කවුද? ඒ තමයි පළවෙනි එක්කෙනා vasodilators. Vasodilators. එක්කෙනා diuretics. Diuretics. දැන් ඔයාලගේ ක්ලාස් එක ඩිස්කනෙක්ට් වෙන්නෙත් නෑ නේද? මම ඉතින් Zoom පැකේජ් එකක් මිලදී ගත්තා. ඒකින්ද ඒ අපහසුතාවයක් දෙන්නේ නැහැ නේ. විනාඩි 4කින් අපි ඩිස්කනෙක්ට් වෙන්නේ නැහැ ඇත්තටම. මේ ඒකත් ඉතින් හොඳ දෙයක් ඔයාලට. ඒවත් ඉතින් එහෙමයි. සාමාන්‍ය ඇනුවලි ගන්නවා නම් රුපියල් 40000ක් යනවා ඔය Zoom පැකේජ් එක. මේ ඒකත් මම සාමාන්‍යයෙන් මට ඇනුවලි ගන්නවත් කමක් නැහැ. මාසෙන් මාසෙට මම ඒක අප්ඩේට් කරනවා. සාමාන්‍ය මාසෙට රුපියල් 3000ක් වගේ යනවා මෙහෙම කරනකොට. හරි. මොකද බලන්න diuretic ඊට පස්සේ positive inotropic agent. Positive inotropic agents. හරි. right. බලන්න මේකේ බලන්න මේ ලයිට් එක වදිනවද කියන්නේ මම හරියට වදිනව නේද? මේ වචන ටික නම් පැහැදිලිව පේනවා ඇති. vasodilators, diuretic, inotropic agents. හරි. මේකේ පළවෙනි group එක මම කියනවා මොනවද? ACE inhibitors. ACE inhibitors. හරි. ඊට පස්සේ ආය දානවා direct acting vasodilators. Direct acting vasodilators.
හරිනේ direct acting vasodilators හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් diuretic යටතේදී එක ඖෂධ කාණ්ඩයක් අපි පාවිච්චි කරන්න මොනවාද diuretic යටතේ මොනවාද bumetanide ගොඩක් වෙලාවට loop diuretic පාවිච්චි කරනවා bumetanide furosemide hari furosemide ethacrynic acid hari ethacrynic acid හරිනේ right ඊළඟට ආපුවම නම් HCT දෙන්න පුළුවන් HCT hydrochlorothiazide හරි ඊට පස්සේ positive ionotropic agent වලට අපි ගන්නවා ප්‍රධාන ඖෂධ කාණ්ඩ තුනක්. එක පළවෙනි එකේනා තමයි cardiac glycoside. cardiac glycoside. හරි cardiac glycoside. දෙක අපි දානවා මොනවද beta 2 agonist කියලා අපි කියන්නේ beta agonist ඊට පස්සේ දාන්න පුළුවන් අපිට phosphodiesterase inhibitors phosphodiesterase inhibitors පොඩි කාරණයක් දැනගන්න ඕන වලගේ මේ මම දැන් ඔයාලා මට මේ කියනකොට ඔයාලගේ මෙනු එක ටිකක් ලොකු වෙලා පේනවා ඒක ලොකු වෙලා පෙනේද මම මේ කියන්නේ උපකරණ දෙකකින් යන්නේ ඒතර මම මේ ෆෝන් එකකින් කියන එක ඔයාලට වීඩියෝ එකක් විතර මම මේකේ මේවා කරනකොට ඒක විතරක් ඔයාලට ලොකු වෙලා පේනවාද කියන එකයි දැනගන්න ඕනේ මට වීඩියෝ ෂෙයා කරගන්න ඕනියදී ලැප් එකට යන්න වෙනවා අපි බලමු මේක කරන්න පුළුවන්ද කියලා මේකට යන්න ඉස්සෙල්ලා නේද right AC inhibitors මොනවද තියෙන්නේ captopril enalapril lisinopril හරි direct acting vasodilators වලට isosomide හරි ඊට පස්සේ තාපුලවල අපිට දාන්න මේකට sodium nitroprusside තාපුලවල අපිට දාන්න ඕන නම් ඔකට hydrolazine ඔයාලට මතකද කියලා තාක්ෂේ එනවනේ දෙන මේකේ මොනේද minoxidil හරි right cardiac glycoside වලට මම පාවිච්චි කරනවා මොනවද මේ තමයි plant වලින් ගන්න chemical plant sugars මොකක් හෝ plant sugar එකක් තියෙනවා නම් හරි මොකක් හෝ plant sugar එකක් තියෙනවා නම් ඒක අපේ chemical එකක් එක්ක mix වෙලා තියෙනවා නම් හරි ශාකයකින් ගන්න හරි sugar part එකක් හරි chemical එකක් එක්ක mix වෙලා තියෙනවා නම් අපි කියනවා glycoside එකක්
glycoside එක. හරි? ඒ කියන්නේ plant chemical එක sugar part එකකට සම්බන්ධයි නම් ඒක glycoside එක. ඒ glycoside එක අපේ heart එකේ ක්‍රියාකාරීත්වයට බලපානවා නම් ඒක cardiac glycoside එකක්. මොන් හරියට අල්ලගන්න. හරි? Any plant chemical which mixed with the sugar, right? It is known as glycoside. If it is affect to our heart, it is called as cardiac glycoside. There are two types of cardiac glycoside. First one is digoxin. Second one is digitoxin. හරි? ඔය වගේ දෙකක් තියෙනවා. තව තියෙනවා නම් lanotocyte A, lanotocyte B ඔහොම කියලා තියෙනවා. ඔයාලගේ Excel syllabus එකේ මේ දෙකේ තියෙනවා. දැන් අපි මේ දෙකට යන්න. ඊළඟ කාරණේ තමයි beta agonist. Beta agonist ගත්තාම එයත් positive ionotropic agent එක. heart එකේ සංකෝචන හැකියාව වැඩි කරන්න පුළුවන්. It can also increase the force of control. Take dobutamine. හරි නේද? dobutamine. ඊළඟ dopamine. හරිනේ? ඊළඟට phosphodiesterase inhibitors යටතේ අපි කතා කරනවා amrinone සහ milrinone. හරි? amrinone සහ milrinone. දැන් ඔයාලට පුළුවන් නේද මේ congestive heart failure එකට දෙන්න පුළුවන් drugs. මෙතන තව එක කාණ්ඩයක් තියෙනවා second line එකක් විදියට අපි පාවිච්චි කරන විශේෂයෙන් මෙන්න මේකට. හරි? vasodilator එකට අපි පාවිච්චි කරන isosobite යටතේ GTN කියන injection එක. ඔයාලා අහලා තියෙනවනේ GTN අපි පොඩක්ම ප්‍රසිද්ධ මොනවද? කක්කරි මැසේජ් එකක් දාලා තියෙන පොඩ්ඩක් මයික් බලන්න. GTN අපි මොකටද ගන්නෙ? message එකක් ආවම බලමු නේ. හරි මට මේක තාම මේ සමහර දේවල් හොයාගන්න බෑ. හරි කමන්නේ. බලන්න මේකේ GTN කියන එක අපි ප්‍රසිද්ධ මොනවද? ටැබ්ලට් වලට. ටැබ්ලට් වල. ඉතින් මේකේ වැඩිපුරම ප්‍රසිද්ධ මොනවද? heart failure වලදී injection එක අපි පාවිච්චි කරනවා. විශේෂයෙන් අපේ left ventricle එක. අපේ වම් පැත්ත නේද? left ventricle එක failure වෙනකොට අපි ඒකෙදි ගොඩක් වෙලාවට ඉක්මනින් රුධිර වාහිනිය ඉහිල් කරන්න අපි පාවිච්චි කරන GTN injection. හරි? මේ isosobite කියලා අපි ගන්නෙ අන්න ඒකයි. හරිද? right. isosobite කියලා ගන්නෙ ඔන්න ඕකයි. ඒ නිසා අපි බලමු එහෙනම් මේ වගේ මොනවද අපි පාවිච්චි කරන්න ඕනි මේ drugs වල indication, contraindication, side effect මොනවද කියලා අපි බලමු. හරි? right. බලන්න දැන් ඔයාලා දන්නා congestive heart failure කියන්නේ මොකක්ද? congestive heart failure වලට අපි පාවිච්චි කරන්න ඕනි treatment goal මොනවද? ඒකට පාවිච්චි කරන drugs group මොනවද? හරිනේ වැඩි? right. දැන් බලන්න congestive heart failure එකදී අපි කතා කරනවා ACE inhibitors. හරි? ACE inhibitors. ඔයාලට මතක ඇතිමා ACE inhibitors known as all the pills except April කියලා මම කිව්වා. April හැර ඉතිරි මොනවද? April ටික. හරි? මේක අපි hypertension පාඩමේදී කතා කරා. අය කතා කරන්න දෙයක් තියෙනවද? මම එදා කිව්වා hypertension පාඩමේදී ACE inhibitors ගැන කතා කරනකොට
මම මොනවද කරනවා කිව්වේ? මම ඔයාලගෙන් ඉගෙන ගන්නවා කියන්නේ. හරි? මොකද්ද මම ඔයාලගෙන් ඉගෙන ගන්නේ? AC inhibitors කියන්නේ action එක, indication, contraindication, side effect, dosage form නේද? මලක දෙයක් නැහැ. හරි? අපි කට්ටිය කියන්නේ. මේක දැනටමත් කරලා තියෙන්නේ. ඒ නිසා මම මේ පාඩමේදී මේක උගන්වන්නේ මම ඉගෙන ගන්න. ඔයාලගෙන්. හරි? දෙක. direct acting vasodilators. මේක hypertension පාඩමේදී ඉගෙන ගත්තා අපි. හරි? ඊට පස්සේ emergency hypertension වලදී ඉගෙන ගත්තා. ඉතින් මේකත් මම උගන්වන්නේ ඉගෙන ගන්න. හරිද? right. ඊට පස්සේ diuretic ගැන hypertension පාඩමේදී මම කියලා දුන්නා. හරිද? මම කිව්වා diuretic කාණ්ඩ පහක් තියෙනවා. හරි? මොනවද ඒකෙන් hypertension වලට පාවිච්චි කරන loop diuretic, thiazide diuretic, potassium sparing කියලා මම කිව්වා. හරි? ඉතින් අනිත් කාණ්ඩ දෙකක් ඔයාලට මතක් වෙනවා ඇති osmotic diuretic, carbonic anhydrase inhibitors. හරි? ඒ වලින් ඔයාලට මතක නැත්තම් මොකද කරන්න ඕනේ? හරි? මොකක්ද අහන්න ඕනේ? ඒක මතක නැත්තම් දැන් ඔයාලට කරන්න තියෙන පොඩි වැඩක්. මොකද්ද? මේ වගේ වීඩියෝ ටික බය නැතුව තියෙනවා ඔයාලගේ group එකේ මුල ඉඳන් අකට දාලා තියෙනවා. මේ group වල හිටියා නම් ඒක ආපහු ඒ link open කරලා බලන්න. එහෙම නැත්නම් කෙලින්ම මගේ YouTube channel එකට ගිහිල්ලා ඒක බලන්න. හරිද? එතකොට ඔය අමතක වෙච්ච පාඩම් ඔක්කොම මතක් කරගන්න පුළුවන්. මම මේ ගොඩක් වෙලාවට කිසිම ගුරුවරයෙක් දාන්නේ නැහැ නේ YouTube එකේ එකම වීඩියෝ එකක් මම දැකලා නෑ දාන්නේ. කිසිම කෙනෙක් දාන්නේ. හරි? දාන්නෙම නෑ. ඒකට හේතුවක් තියෙනවා. ලංකාවේ කට්ටිය තමයි ඒක කරන්නේ නැත්තේ. හරි? හැබැයි පිටරට කට්ටිය මේ ඕන තරම් වීඩියෝස් දානවා. හරි? හැබැයි මේක දාන්න හේතුව වෙන කිසි අරමුණක් නැහැ. ඒක පළවෙනි එක තමයි මට ඕනකම තියෙනවා. දැන් ඔයාලට මම මොනවද කියලා දුන්නා මේක අමතක වෙනවා ටික කාලයක් කරනවා. සාමාන්‍ය ස්වභාවයෙන්නේ ලංකාවේ සති දෙකයි මතක තියෙන්නේ. අමතක වෙනවා. දැන් මේක ඔයාලා දැන් අද මේක බලලා ඉවරලා තව මාස දෙකකින් විතර බැලුවොත් එහෙනම් ඔයාලට මේ මතකේ 100 පොඩි ගාණක් තියෙන්නේ පොදුවේ. හැබැයි ඒක නැවත බ්‍රෂ් කරගන්න පුළුවන් මේ වීඩියෝ එක ආපහු බලන්න. ඒක බලන එක තමයි ඔයාලට පොඩි දෙයක් කරන්න තියෙනවා. ඔයාලා මම දාන link ටික නම් කරලා තියාගන්න. මේකේ මේවා කරේ, මේකේ මේවා කරේ, මේවා කරේ, මේවා කරේ කියලා නම් කරලා තියාගන්න. හරි? මට ගොඩක් වෙලාවට ඒවා කරන්න වෙලාවක් නැහැ. හරිද? නම් කරලා තියාගෙන ඕන වෙලාවට ටක් කරලා අමතක වුණොත් බල යන්න. හරි? ස්කිප් කර කර බලන්න ඕන ටික. මම ඔය හැලි දොඩු වෙනව නවත් ඒවා අයින් කරලා යන්න ඉස්සරහට. මම ගොඩක් වෙලාවට හැලි අඩුයි කියනවා. ඒවා කියන ඒවා අයින් කර කර යන්න. හරි? එතකොට ඔයාලට ආපහු මතක් වෙනවා. මේක ඕන වෙන්නේ ඇයි? මේක ඕන වෙන්නේ exam එක කිට්ටු වෙද්දී. exam එක කිට්ටු වෙද්දී ඔයාලට තියෙන වීඩියෝස් කීයක් එකතු වෙලාද? ඈ කාටද කියන්න පුළුවන්ද? වීඩියෝස් එකතු වෙලා තියෙනවා ඔයාලට 18 වරක් 5ක් කියලා හිතන්න. 90ක් තියෙනවා. හරිද? ඔයාලා ඒ කාලේට කරන්නේ මොකද්ද? රිවිෂන් යනවා එපා වෙන්න නේද? එක එක ඒවට යනවා. හරි? රිවිෂන් යනකොට මොකද වෙන්නේ? ආය අර දේවල් කියනවා. එකම තියරිය යනවා. ඒ නිසා ඔයාලා ඒක මම දාලා තියෙන්නේ ආය රිවිෂන් යන්න ඕනේ නැහැ. ඒක බලලා ටක් ගාලා ස්කිප් කර කර බලන්න. හරි? ඊළඟ කාරණේ. බලන්න රිවිෂන් කියලා මම කරන්නේ නැහැ. මම කරන්නේ පේපර් ක්ලාස් එකයි. පේපර් එකක් කරනවා. හේතුව තියරි තියෙන ඕන තරම් මේක දිහා ගියපුවම බලන්න පුළුවන් ඕන තරම්. තියරි ඕන තරම් තියෙනවා. තියරි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උත්තරයක් ලියන විදිහ දන්නේ නැහැ. උත්තර මේවා කරලා ගන්න උත්තර ලියන්න දන්නේ නැහැ. එහෙනම් පේපර් ක්ලාස් එක මම කරනවා. රිවිෂන් එකක් මම විශේෂයෙන් කරන්නේ. ඒකයි හේතුව. ඒ නිසා ඔයාලා ලෑස්ති වෙන්න වීඩියෝ ටික තියෙනවා. රිවිෂන් ඕනේ. පේපර්ස් වලට උත්තර ලියන්න මේ ක්ලාස් ඉවර වෙනකොට 18 ඉවර වෙනවා. right ඊළඟ කාරණේ. diuretic ගත්තහම හරි අපි මේකත් hypertension පාඩමේදී කරා. හරි diuretic ටික අය අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ ඔයාලගේ මම ඔයාලගෙන් ඉගෙන ගන්නවා. හරි ඊට පස්සේ
ඔයාලා කරේ නෑ හැබැයි cardiac glycoside beta agonist beta blockers නම් කරානේ මේ beta agonist උත්තේජක හරි phosphodiesterase inhibitor මෙන්න මේ ටික කරේ නැහැ හරි ඔයාලා පාඩමේදී කරේ නැහැ right එහෙනම් අපි ඉස්සෙල්ලාම දාගමු drugs group ටික ටක් ගාලා හරි මේක දාගනත් ඇත්ත සමාවත තප්පර 20ක් දෙන්න ටක් ගාලා ලියාගන්න තප්පර 20ක් ඇති නේද හරි එහෙනම් අපි ඉස්සරහට යන්න හරිනේ මම ලයිටින් වල ප්‍රශ්නේ ඊළඟ දවසේදී හදන්න දැන් උඩලා එහෙම ටීම් ටිකක් නැති වෙනවා ඒකින්ද ඊළඟ දවසේ මේ ලයිට් ප්‍රශ්නේ හදන්න මෙතන මේ හරිය මම හිතන්නේ ඔයාලට ක්ලියර් පේන්නේ නැතුව ඇති ඒක හදලා දෙන්නම් ඊළඟ දවසේ හරි බලමු එක එක්කෙනා කියපුවා සර් මම මදුසි දෙයකට ගන්න අපු ලොක්ඩවුන් කරලා නිසා මට තාම පේමන්ට් කරන්න. ඔයාලගේ පේමන්ට් ගැන මම ප්‍රශ්න කරන්නේ නැහැ. හරිද? හරිද මේ අනිත් ලකුණ. මම දීලා නැහැ සර්. හරි හරි. හරි. සර් ලයිට් එක වදිනවා. හරි ලයිට් එක හදන්නම්. හරි? එහෙනම් නැද්ද? හරි. දැන් තමයි මට chat එක හොයාගන්න පුළුවන්. හරි නේද? right. තව එකක් ඇවිත් තියෙනවා. ඒක බෝඩ් එකේ ලියනකොට එකපාර ලයිට් එක වදිනවානේ. මේකේ ලයිට් එක එකපාරට වදිනවා. සම්පූර්ණයෙන්ම යනවාද? මෙහෙමද වෙන්නේ? දැන් ඔය වගේ මේ කොටස විතරද මෙහෙත් එක්ක වදිනවද? මේ ඉරිදා ක්ලාස් එකේ මොනවද කරන්නේ? ඉරිදා ක්ලාස් එකේ දේ ක්ලාස් අලුත් ක්ලාස් එකේ නේද? අලුත් ක්ලාස් එකේ ෆන්ඩමෙන්ටල් පටන් ගන්නවා ඊට අමතරව අනිත් පැත්තෙන් මම GI ට්‍රැක් එක පටන් ගන්නවා. හරි? ෆන්ඩමෙන්ටල් සහ GI. හරිනේ? තව ප්‍රශ්න අහනවා. සර් පේමන්ට් මම ඉස්සර වගේ මෙහිමයි ඔයාලගේ පේමන්ට් ගැන ගැටලුවක් කරගන්න එපා. මම සාමාන්‍යයෙන් මේවට අන්නන්නේ මම අර පොඩ්ඩක් මේ දවස්වල කොහොමවත් ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා මම ටිකක් ඒක ඔයාලට පුළුවන් වෙලාව දාන්න. ඒක ගැටලුවක් නැහැ. හරිද? මේ දවස්වල ඇත්තටම සමහර අය ක්වොරන්ටයින් වෙනවා සමහර අයට ප්‍රශ්න සමහර අයගේ දෙමව්පියෝ නැති වෙලා මේක දන්නවම. හරි මට හොඳම උදාහරණේ පාතිමා කියලා ළමෙක් මම හිතන්නේ නුවර කෙනෙක් මේ එයාගේ දෙමව්පියෝ දෙන්නම නැති වුණා කොරෝනා ප්‍රශ්නේ හින්දා ඉතින් එහෙමයි ඉතින් අපි chance එක දෙන්න ඕනේ පුළුවන් තරම් ඉන්න පුළුවන් තරම් උදව් කරන්න එහෙම එකක් තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් වෙලාවක දාන්න එක ගැටුවක් හරි මම පස්සේ පන්න ඉල්ලන්නේ කවදාකවත් what is class එකේ ඉන්නේ ඒක කිසි ගැටලුවක් නැහැ මම ඒක අයින් කරන්නේ නැහැ කවදාකවත් class එකේ ඉන්නේ යවුන්නේ හරි ටිකක් අලුත් class එකට මම හිතන්නේ මම දැන් අර දීලා දෙන වෙනම කෙනෙක් ඒක බලන්නේ අලුත් class එක ටිකක් strict way ඒක මේ class එකක්වත් එහෙම වෙන්නේ නැහැ අලුත් class එක විතරක් අර විදිහට වෙයි ඒකේ ඔයාලා
ඔයාලා මං හිතන්නේ සමහර අය ඇති ඒකේ. එහෙම වුණොත් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මම ඒක කරන කෙනාට ඒක කියන්නම්. හරි යන්න ඉස්සරහට. දැන් අපි මේකෙන් පටන් ගමු. මේක චුට්ටක් මම ප්‍රශ්න කරන්නම් කට්ටියගෙන්. හරි? right. මොනවද ඔයාලා දන්න AC inhibitors? ටක් ගාලා කියන්න බලන්න. දන්න කට්ටිය කියන්න යන්න. ඒක අනිත් කට්ටිය මතක් වෙයි. මොකද දැන් මටත් මතක නෑ මාත් ඔයාලගෙන් තමයි අහන්නේ. හරි? AC inhibitors අපි hypertension පාඩමේ කරා. දැන් මම ඔයාලගෙන් ඉගෙන ගන්නයි යන්නේ. මට කියලා දෙන්න මොනවද තියෙන AC inhibitors? ටක් ගාලා කියන්න. දන්න කට්ටිය කියන්න. AC inhibitors මොනවද තියෙන්නේ? right. මට දැන් කියන්න ඔයාලා දන්න brand name ටිකක් ඔයගොල්ලෝ AC inhibitors වල brand name හරි. ඕක මම අහන්න හේතුව ඔයාලගේ current market එකේ හරි ඔයාලගේ පොත තියෙනවනේ මොකද්ද ඔයාලගේ තියෙන record book එක ඔය record book එක maintain කරන්න ඕනේ ඔය පොතේ ලියන්න තියෙනවා සමහර ඒවා හරි මොනවද AC inhibitors වර්ග තියෙනවා හරි antihypertensive drugs මොනවද ඒවට උදාහරණ මොනවද ඒක වර්ග කරලා අහලා තියෙනවා ඒකට ඔයාලා චුට්ටක් යන්න ඕනේ මම ඔයාලට දාන්නවා මගේ assistant කට්ටිය දාපු assignment එක ඒකේ මේ current market එකේ තියෙන AC inhibitors photo එකක් එක්කම තියෙනවා. ඒව බලමු. හරි? right. එහෙනම් අපි AC inhibitors වල action එක බලමු. ඒක inhibit angiotensin conversion of angiotensin 1 to 2 එකේ සිට දෙක දක්වා පරිවර්තන වෙන එක block කරනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? කාරණා කීපයක් වෙනවා අපි වම. sympathetic nerve system එක activation එක නවතිනවා. sympathetic nerve system එකේ activation එක නවතිද්දි මොකද වෙන්නේ? heart එකට සහ blood vessel වලට පණිවිඩ ගෙනියන්නේ හකුලවන්න. හරි heart rate වැඩි කරන්නේ blood vessel ඒ කියන්නේ peripheral resistance වැඩි කරන්නේ නැහැ. හරි දැන් මතක් වෙන්න ඕනේ. දෙවෙනි කාරණේ potent vasodilate එක වැඩි වෙනවා. මොකද්ද? bradykinin වැඩි වෙනවා. හරි ඊට පස්සේ මොනවද වෙන්නේ? ඊට පස්සේ තව කාරණයක් වෙනවා කිව්වා. මොනවද? මේ AC inhibitors වල. මොකක්ද ආයෙ වෙන්නේ? ඊළඟ කාරණේ තමයි මොනවද? aldosterone ස්‍රාවය අඩු වෙනවා. හරි? ඒක අඩු වෙද්දී තරලේ එළියට යනවා නිකන්. හරිද? right. ඔන්න ඔය කාරණා කීපයක් AC inhibitors එකේ මම කිව්වා. indication මතක ඇති. කියන්න බලන්න ටටක් ගාලා. මට දැන් ඉගෙන ගන්න එපා. ඔයාලා මට උගන්වන්න. කියන්න බලන්න. indication මොනවාද? මම එකක් කියන්න hypertension. දැන් කියන්න බලන්න. angina heart failure congestive heart failure හරි ඔයාලා මේ ප්‍රධාන තුන මතක තියාගන්න මොනවද? angina hypertension heart failure හරිනේ right ඔය තුන මතක තියාගන්න අනිවාර්යයෙන් මතක තියාගන්න ඊට පස්සේ contra indication කාට කියන්න පුළුවන්ද? ටටකල කියන්න බලන්න. porphyria pregnancy porphyria pregnancy porphyria and pregnancy very good. හරි side effect කියන්න යන්න බලන්න. පින්තූර මතක පටපට ගාලා කියයි කට්ටිය. Tricho skin rash hyperkalemia fever Tricho hyperkalemia fever hypotension high potassium අය අර අතක් දාලා තිත් තියලා තිබ්බම skin rashes ඒක හරි indication හරි contra indication හරි action හරි මොනවද ගන්නෝනේ මම ඒක දාලා තියෙනවා ඔයාලගේ group එකට මේ assignment එක දාලා තියෙනවා ඒ assignment එක දැන් මම තව ටිකකින් ඔයාලට දාන්න ඉවර වෙච්ච ගමන් හරි මොනවාද captopril වල strength එක මිලිග්‍රෑම් කීයද
ඇප්ට්‍රොපිල් මතකද? මිලිග්‍රෑම් 25 නේ 25. right. එනලට්‍රිල් මතකද? per milligram. 5 තියෙනවා නේ. right. එනලට්‍රිල්. ඔය වගේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒක මතක තියාගන්න චුට්ටක්. හරි? හරිනේ? right. දෙවෙනි කාණ්ඩේ වාසෝඩයිලේටර්ස් යටතේ. හරි? මේකෙදි අපි පාවිච්චි කරනවා මොනවද? සෝඩියම් නයිට්‍රෝක්සයිඩ්. හරි? හයිඩ්‍රෝජන් මිනොක්සිඩි. මේවා මතක ඇති නේද? වාසෝඩයිලේටර්ස් එක්ක මම කතා කරා hypertension පාඩම. indication action හරි? contraindication side effect දැන් මතක් කරගන්න මම ඒ අතරේ පළවෙනි ඩ්‍රග් ගෲප් එකට යනවා. හරි? මේ අතරේ පළවෙනි ඩ්‍රග් ගෲප් එක යනවා. මොකද්ද පළවෙනි ඩ්‍රග් ගෲප් එක? ionotropic agent. ionotropic agent. හරිනේ? right. එහෙනම් අපි යන් ionotropic agents. මේවා හැමෝම ලියාගෙන නැත්තේ දැන් නේද? මේ දවස්වල hospital staff එකට ටිකක් දරුණු ලෙස බලපෑම් ඇති වෙනවා. නිතර පොසිටිව් වෙනවා, ක්වොරන්ටයින් වෙන්න වෙනවා නේද? ඉතාලම දරුණු විදියට සමහර දේවල් සිද්ධ වෙනවා. සමහර අය නම් කියනවා අගෝස්තුවේදී මේ ඔක්කොම ඉවර වෙනවා කියලා නේද? අනාගතේ දක්න කට්ටිය. හරි? එහෙම කට්ටිය කියනවා නේද? ඒක කතා වෙන්න පුළුවන්. හරි? අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි පරිස්සම් වෙන්න ඕනේ හැමෝම. ගොඩක් වෙලාවට මේ පැටිපුරම මේකට මේවා වෙන්නේ ඒ පේෂන්ට් එක ගැටෙනවා. හරි? විතරම එයාලත් එක්ක එයාලගේ කියන්නේ රෝගීන් එක්ක ඉන්න වෙන කට්ටිය තමයි මේක ලොකු බලපෑම තියෙන්නේ. ඒ හෙල්ත් ස්ටාෆ් එක අනිවාර්යයෙන් ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙන්නේ. හරි? right. එහෙනම් අපි යමු නේද? අනිත් අයට කරන්න තියෙන්නේ ගෙදරට ගිහලා පරිස්සමට ඉන්න එක තමයි. ඒකත් කරන්න බැරි කට්ටිය ඉන්නවා දැන්. හරි. අහනවා නේද? එළියට යන්න ඕන. හරි. එහෙනම් අපි යන්නේ මේකට ionotropic agent. හරි? ionotropic agent වල මම ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ ඩිජොක්සින් ගැන. මේ ටික හොඳට මතකයෙන් ගන්න. ආදාම අමතක වෙන්නේ මේක මතක් කරගන්න. හරි? ඕන් අහගන්න. මම ඩිජොක්සින් කියන්නේ එතනම එකක් එක්ක සුගර් පාර්ට් එකක් එකතු වුණාම හැදෙන එක. හරි? මොනවද? ඩිජොක්සින් තියෙනවා, ඩිජිටොක්සින් තියෙනවා. මේකේ වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඩිජොක්සින් කියන ඩ්‍රග් එක. ඒකේ ටැබ්ලට් තියෙනවා, සිරප් තියෙනවා, ඉන්ජෙක්ෂන් තියෙනවා. හරි? ටැබ්ලට්, සිරප්, ඉන්ජෙක්ෂන්. ඩිජොක්සින් අපි ගන්නේ මොනවද? ඩිජිටාලිස් කියන ප්ලාන්ට් එක. එහෙම නැත්නම් ඒකේ නේම් එක Foxglove. හරි? Foxglove. හරි? Foxglove. මේක digitalis lanata. එන්න දිව වැරදියට නේද? lanata. සහ digitalis purpurea. purpurea. කියන ප්ලාන්ට් දෙකෙන්ම ගන්න පුළුවන්. හරි? ඉතින් ලැනටා වලින් ගන්න නිසා ලැනටසයිඩ් කියලා කෙමිකල් එකකුත් ගන්නවා. ලැනටසයිඩ් A, ලැනටසයිඩ් B කියලා ගන්න. හරි? ඩිජොක්සින් කියන නමෙන් ඩිජිටොක්සෝස් කියලා අපි එකේ මේ කොග්නසි වලදී පාන කොග්නසි වලදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් බොහොම පහසුයි. හරි? ඊළඟ කාරණේ තමයි මෙන්න මේක. මේ ප්ලාන්ට් කෙමිකල් එක කොහොමද ක්‍රියාකාරී වෙන්නේ? හරි? නැත්නම් ඩිජොක්සින් කියන එක
මං කිව්වා injection හරි syrup ඊට පස්සේ ආයෙ මොනවද tablet හරි මේ පෑන් මේ මට මේ සාමාන්‍ය මාකර් වලින් ලිව්වහම ඔයාලට පැහැදිලිව පේන්නේ ඒකින්ද මම මේ මට අර කොළඹින් සර් කෙනෙක් ඉවරලා තිබ්බා මෙන්න මේ පෑන් මේවා රීෆිල් කරන්න ඕනේ මේකත් සාමාන්‍යයෙන් රීෆිල් කරලා සාමාන්‍යයෙන් ක්ලාස් දෙකයි කරන්න පුළුවන් පැය 4ක් වගේ හරි රීෆිල් කරන්න මේ ඉන්ක් එක ටිකක් ගන්න මේක මේ නැත්තම් ඔයාලට ක්ලියර් පේන්නේ නැහැ මම හිතන්නේ මම නෝමල් පෑන් එකකින් කියලා පෙන්නන්න මේක පේන්නේ නැහැ ඔයාලට හරි බලන්න පේනවද කියලා පේන්නේ නැහැ මේ පේනවද ඔයාලට මම කියන්නේ ක්ලියර් නෑ ඔක ලොකුවට පේන්නේ හැබැයි මේ පෑනෙන් යද්දි ටිකක් හොඳට පේනවා හරි රයිට් මේ බලන්න ඩිජොක්සි ටැබ්ලට් දැන් මේකේ ඇක්ෂන් එක අපි මතක තියාගන්න ඕනේ මේක තමයි ඔයාලා මේන් අහන්නේ හරි මේන් අහන්නේ මේ ඇක්ෂන් දෙකක් තියෙනවා මොකක්ද දෙක එකක් තමයි පළවෙනි එක තමයි මෙයාට හැකියාව තියෙනවා මොනවා කරන්න පොසිටිව් අයනෝට්‍රොපික් ඉෆෙක්ට් එකක් පෙන්නන්න. ඒකේ හાર્ට් මසල් සංකෝචනය කරවන්න පුළුවන්. තව ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ තමයි මෙයාට පුළුවන් කන්ඩක්ෂන් සිස්ටම් එක මොනවා කරන්නද? ආවේග සන්නායනය කරන ප්‍රවේගය අඩු කරවන්න පුළුවන්. ප්‍රවේගය ආවේග සන්නායනය කරන ඒ කියන්නේ impulses velocity එක අඩු කරන්න පුළුවන්. ප්‍රවේගය අඩු කරන්න පුළුවන්. අර වේගයෙන් විද්‍යුත්තාවයෙන් ගමන් කරලා තමයි වේගයෙන් මොකද වෙන්නේ? හાર્ට් එක ගැහෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනවා හાર્ට් එකේ රිද්මයක් තියනවා කියලා 60ත් 100ත් අතර තියෙනවා. ඔය 60ත් 100ත් අතර තියෙන එකෙන් 100න් එහාට ගියොත් අපි කියනවා ට්‍රැකියරිත්මියා කියලා. 60න් පහළට ගියොත් එහෙනම් බ්‍රැඩියරිත්මියා. හරි? ඉතින් ගොඩක් වෙලාවට ට්‍රැකියරිත්මියා කියන කන්ඩිෂන් එක අඩු කරගන්න විද්‍යුත් ආවේග ගමන් කරන ප්‍රවේගය අඩු කළ යුතුයි. ඒක පුළුවන් ඩිජොක්සින් වලට. අපි ඒකට කියනවා ආවේගය අඩු වැඩි කරනකොට ඩ්‍රොමට්‍රොපික් ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා කියනවා. ඩිජොක්සින් වල තියෙන මොකක්ද? නෙගටිව් ඩ්‍රොමට්‍රොපික් ඉෆෙක්ට් එකක්. දැන් කාටද ඩිජොක්සින් ගැන කිව්වොත් මේක වචන දෙකකින් ඩිජොක්සින් ගැන කියන්න පුළුවන් ඇක්ෂන්. නෙගටිව් ඩ්‍රොමට්‍රොපික් positive ionotropic. වැඩේ හරිනේ? මොකද negative dromotropic positive ionotropic. හරිනේ? contractility වැඩි කරනවා impulses conduction එක velocity එක අඩු කරනවා. හරිනේ? right. දැන් මෙතනදී මම කතා කරන්න යන්නේ positive ionotropic effect එක. එතකොට negative dromotropic effect එක කතා කරන්නේ කොහේද? negative dromotropic effect එක කතා කරන්නේ එරිත්මියා පාඩමේ. හරිද? දැන් මම තියාගන්න බෑ positive ionotropic effect එක දෙන්නේ කොහොමද? මේක අහගන්න. මෙතන තියෙනවා සාමාන්‍යයෙන් හුවමාරු වෙනවා සෛල පටලයේ මේක ඇවිල්ලා outside මේ මයෝකාර්ඩියල් සෙල් එක outside මේක inside. හරිනේ? outside එක inside අපේ සාමාන්‍යයෙන් එළියේ ඉඳන් ඇතුළට පොටෑසියම් සහ ඇතුළෙන් එළියට සෝඩියම් අයන ගෙනියනවා හුවමාරු වෙනවා කොහොමද හුවමාරු වෙන්නේ ශක්තිය වැය කරමින් ATP ADP බවට පරිවර්තනය කරමින් හරි ශක්තිය වැය කරමින් වෙන්නේ එතකොට ATP ADP බවට පරිවර්තනය වෙමින් ওই විදිහට යනකොට මොකද වෙන්නේ සෝඩියම් සහ පොටෑසියම් හොඳට හුවමාරු වෙනවා. ඒකට ඕන වෙන එන්සයිම් නම තමයි සෝඩියම් පොටෑසියම් ATP ACE.
හරි එන්සයිමෙන් සෝඩියම් පොටෑසියම් ATPase දැන් මොකද වෙන්නේ දැන් තමයි තියෙන්නේ වැඩි මොකද්ද මේක සාමාන්‍ය මේ හුවමාරු වෙනකොට මේ හුවමාරුව මදි මොනවා කරන්නද මේ ඇතුලේ තියෙන මොනවාද සුද්ධ තන්තු microtubules එතන actin tubulin හරි මයෝසින් මේ ප්‍රෝටීන් මේ තන්තු එකට එකතු කරන්න බැරුව යනවා හරි මේවා එකට එකතු වෙද්දී තමයි මුළු සෛලෙම හැකිලෙන්න පටන් ගන්නවා මෙහෙම සංකෝචන වෙනවා ආයි රිලැක්ස් වෙනවා සංකෝචන වෙනවා රිලැක්ස් වෙනවා ඒක වෙන්නේ මේ අයන හුවමාරුව මත සෝඩියම් පොටෑසියම් හුවමාරුව මත heart failure වෙලා තියෙන කෙනෙක්ගේ මොකද වෙන්නේ heart එක failure වෙලා තියෙන සංකෝචනය වෙන්න බෑ force of contractility අඩුයි අපි මොකද කරන්න ඕනේ ඒක වැඩි කරන්න ඕනේ මේක වැඩි කරන්න නම් මේ දෙන්නට වඩා ප්‍රබල කෙනෙක් මේක ඇතුළට ගේන්න ඕනේ කවුද ඒ තමයි කැල්සියම් හැබැයි ඉතින් කැල්සියම් එළියට වෙලා වේලි බලන් යනවා ඇයි ඇතුළට එන්න විදියක් නැහැ දැන් අපි මොකද කරන්නේ ඔය ඔක්කොම ඉන්න අතරේ අපි කරනවා මෙහෙම එකක් මොකද්ද ඕන් දැන් heart failure patient කෙනෙක් ආවා එයාට දෙනවා අපි මොනවද ඩිජොක්සින් ඔන්න ඩිජොක්සින් දුන්නා හරි ඩිජොක්සින් දුන්නා දීපුවහම මොකද වෙන්නේ මේ ඩිජොක්සින් දීපු ගමන් එයා ගිහිල්ලා අල්ල ගන්නවා කාගෙන්ද එයා ගිහිල්ලා අල්ල ගන්නවා sodium potassium ATPase ගේ බෙල්ලෙන් හරි sodium potassium ATPase ගේ බෙල්ලෙන් හරි අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ මේ වැඩේ නවතිනවා ඇයි දැන් sodium potassium ATPase කරන්න දෙයක් නෑ ඩිජොක්සින් බලපෑම් කරලා තියෙන්නේ මේ වැඩේ නවතිනවා නවතිද්දි මොකද වෙන්නේ ඇතුලේ සෝඩියම් ලෙවල් එක මොනවා වෙනවද වැඩි වෙනවා දැන් ඇතුලේ සෝඩියම් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා එළියේ පොටෑසියම් ඉන්නවා හෝමාර්ග නැවතලා දැන් මොකද කරන්නේ මෙහෙම බලද්දී එළියේ ඉඳන් හරි මොබිටෙල් ෆෝන් එකකින් ෆෝන් අපි දෙන්නවා තුවමාරු වෙන්න කියලා. හරි? ඒ කියන්නේ ඒක මේ හරි මංගාලි මේ ඩයලොග් නේ රවුටර් එකේ තිබ්බේ. හරිම ස්ලෝ යන්න බෑ. හරි? එතන මොබිටෙල් දාලා පස්සේ මේ සෑහෙන ස්පීඩ්. හරි? මේ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් වෙන්නේ නෑ. එකක් තියෙනවා. ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. right. මෙන්න බලන්න සෝඩියම් හරි කැල්සියම් එක්ක දැන් කතා කරනවා. එහෙනම් අපි දෙන්න හුවමාරු වෙමු. මොකද කරන්නේ? කැල්සියම් කිව්ව ගමන් මොකද වෙන්නේ? කියලා වැඩි මොන්න හුවමාරු වෙනවා. සෝඩියම් එළියට යනවා, කැල්සියම් ඇතුළට යනවා. ඉන්ට්‍රාසෙලියුලර් කැල්සියම්. කැල්සියම් කොතනද? එතන හැකිලිම. කැල්සියම් තියෙන තැන අනිවාර්යෙන්ම හැකිලිම. හරි? කැල්සියම් ඇතුළට ආව ගමන් මොකද වෙන්නේ? මේ කට්ටිය ඇම්බර් වෙනවා. මොනවද වෙන්නේ? ඇක්ටින් හරි මයික්‍රොටිබියුලි මේවා මොනවද වෙන්නේ ඇකිලෙන්න ගන්නවා හරි ඇකිලෙනකොට මොකද වෙන්නේ මුළු සෛලෙම එකවර යුනිට් එකක් විදිහට ඇකිලෙන්න පටන් ගන්නවා දැන් මොකද වෙන්නේ මෙහෙම ඇකිලෙනකොට heart muscle එක උන්න දැන් කොච්චර මලානික වෙලා පැරලයිස් නැති heart muscle එක සංකෝචනය වෙන්න පටන් ගන්නවා මෙහෙම සංකෝචනය වෙනකොට මුළු muscle එකම ඇතුලේ තියෙන blood ටික pump කරන බොහොම පහසුයි හරි ආපහු මොකද වෙන්නේ සෝඩියම් ඇතුළට එනවා කැල්සියම් එළියට රිලැක්ස් වෙනවා ආපහු සෝඩියම් කැල්සියම් ඇතුළට එනවා සෝඩියම් එළියට කන්ස්ට්‍රික්ට් න මේක මාරු සිද්ධ වෙනවා හරි අන්න ඔහොම වෙනකොට මොකද වෙන්නේ හොඳට force of contract එක positive ionotropic effect එක ඩිජොක්සින් වලට දෙන්න පුළුවන් හරිනේ එහෙනම් මේකේ ඉන්ඩිකේෂන් උත් අපි දැනගෙන ඉන්න ඕනේ මොකක්ද ඉන්ඩිකේෂන් පළවෙනි එක මම කියනවා මොකක් කියලාද CHF සිලෝන් හොස්පිටල් ෆෝමියුලා නෑ congestive heart failure හරි ඊට පස්සේ
arrhythmia මම මේ arrhythmia කියන එක වරහන් ඇතුලේ දානවා SVT supraventricular tachyarrhythmia කියලා නම දානවා. හරිද? right. ඊට පස්සේ අපි දානවා contra indication. මේක දෙන්න බෑ එක අවස්ථාවකදී. මොකක්ද මේ අවස්ථාව? ඔයාලා අහලා තියෙනවද? මේ ඩ්‍රග් එක දෙන්නේ නෑ අපි මෙන්න මෙහෙම කට්ටියට. heart එකේ conduction system එකේ හරි SA node එකෙන් AV node එකට AV node එකෙන් bundle of His ඊට පස්සේ right bundle branch left bundle branch Purkinje fibers මතක ඇති නේද? කොහොම තමයි යන්නේ. දැන් මේකේ මේ bundle of His වල ඉඳන් හරි මෙන්න මෙතන AV node එකයි bundle of His හරහා යන්නේ නැතුව අපි පොඩි circuit එකක් හදාගන්නවා re-entry circuit කියලා. මේ re-entry circuit එකක් ඇතුවොත් එහෙම අනිවාර්යෙන් මොකද වෙන්නේ? ගෙදර වුණා මොකද වෙන්නේ? අපේ normal pathway එකට අපි plug point එකක් කියලා ගන්නවා. plug point එකට කම්බියක් අරගෙන ඒකේ කොන් දෙක ගහනවා ඇතුළට. ගහපුවාම මොකද? short වෙලා යනවා. ජරමලස් කරනවා. නේද? short වෙලා යනවා. ඒ වගේ අපි heart එකේ මොකද? short එකක් වෙන්න පටන් re-entry circuit එකක් හදුනොත් එහෙම shortage එකක් තමයි වෙන්නේ conduction වල අවුල් ගොඩයි. හරි? ඔහු හොයාගත්තා එක්තරා විද්‍යාඥයෝ දෙන්නේ. එකේ තමයි Wolff Parkinson White. මොකක්? Wolff Parkinson. Wolff Parkinson. අනිත් එක්කෙනා තමයි White. ඉතින් මේකට අපි දැම්මා මේ ලෙඩේට මේ කට්ටිය හොයා ගැනීම සිහි වෙන්න WPW syndrome කියලා දෙනවා. ඉතින් මේ digoxin කවදාකවත් WPW syndrome Wolff Parkinson White syndrome එකට දෙන්නේ නැත. හරි? right. එහෙනම් ඔන්න contra indication එක. දැන් අපි දාගමු ඉස්සල්ලාම ගොඩක් කිව්වනේ. තව තියෙනවා. හරි. digoxin කියලා ලියාගන්න natural source එක foxglove plant එක කියලා දාගන්න. හරි? ඒකේ දාගන්න scientific name එක digitalis lanata digitalis percuria කියලා දාගන්න. digitalis lanata digitalis percuria. කාටරි පොඩ්ඩක් වෙලාව එන්න කියන්න පුළුවන්ද? මගේ වෙලාව බලන්න එකක් නෑ මේ වෙලාව. වෙලාව කීයද? ඔයාලට නින්ද ගිහිල්ලාද? 9යි 21.5. හරි. 9යි නේ හරි. හරි. එහෙනම් දාගන්න මේ දක්වා කියපු ටික හොඳට ඔළුවට ගන්න. ආයෙත් කවදාවත් අමතක කරන්න එපා. මේ සරල කෙටි හැඳින්වීම ගන්න. රාම් භාගය කරේ තව තියෙනවා. කියන්නේ action. action එක මොකක්ද? action එක යවුවොත් වෙන හැලි කියන්න එපා. It inhibits sodium potassium ATPase and increase the intracellular sodium ion. Then exchange with calcium and sodium. Intracellular calcium cause myocardial contraction. Right? අපි දාගමු action. මම හිතන්නේ මුලම පටන් ගත්තා. නේද? ස්ටාර්ට් එකට දැන් මුලම හිතන්නේ
පටන් ගත්තා වගේ. හරි? right දාගන්න action. action එක inhibit sodium potassium ATP ACE අමර තව එක අහගන්න ඕනි ඔයාලගේ මයි කටහඬ කොහොමද ක්ලියර් ඇහෙනවද අර ලැප් එකකින් කරනවට වඩා මේක ක්ලියර් ඇහෙනවද නැත්නම් තිබ්බා වගේම නැත්නම් තිබ්බට වඩා අප්සෙට් වැඩි අවුලක් නැද්ද තිබ්බ ටිකක් නැති වුණාද හොඳට ඇහෙනවා සර්. හරි inhibit sodium potassium ATP ACE and then exchange sodium ion with extracellular silane පිට තියෙන calcium ion ඊට පස්සේ දාගන්න increased intracellular silane ඇතුලේ තියෙන calcium cause myocardial contraction හරි එහෙනම් ඒකත් හරි ඊට පස්සේ දාගන්න indication indication congestive heart failure arrhythmia නැත්නම් SVT supraventricular arrhythmia ඊට පස්සේ ඔයාලා අහලා මෙහෙම එකක් contraindication එකදී ඒකයි WPW syndrome හරි එතන වඩා හොඳයි SVT තියෙන SVT caused by WPW syndrome මෙහෙම කට්ටිය දෙන්නේ SVT ඇති කරන නැත්නම් supraventricular tachycardia ඇති කරන හේතුවක් තමයි WPW syndrome. එහෙම කට්ටියට ඩිජොක්සින් දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ තියෙනවා HOCM කියලා දෙයක්. මොකක්ද HOCM කියන්නේ? HOCM කියන්නේ hypertrophic obstructive cardiac myopathy. අහලා තියෙනවද මේක? hypertrophic කියන්නේ අධිවර්ධන. හරි අධිවර්ධනයේ හින්දා අවදිර වෙනවා. මොනවද අවදිර වෙන්නේ? රුධිර වාහිනී. හරි නැත්නම් අපේ ventricle එක. අපේ heart එකේ ventricles. මේ හාගන්න මම මෙතනින් අදින්නම් පොඩ්ඩක් ඈ. මේ heart එක කියලා ගන්නකො. හරි මෙන්න කොටස් හතර chambers හතර. මේ chambers හතර මොකද වෙන්නේ? විත්ති ටිකක් ඝන වෙනවා අධිවර්ධනය වෙනවා
විශේෂයෙන් මේ left ventricle එක. පිටියේ කොහොමවත් ලොකු වෙන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? ගාන වෙනවා. දැන් මේක මොකද අධිවර්ධනය වෙලා තියෙන්නේ. හරි. දැන් එතකොට මොකද වෙන්නේ? මෙහෙන් එන රුධිරය මේක ඇතුලේ මොකද වෙන්නේ? පොඩි ප්‍රමාණයක තියෙන්නේ. අධිවර්ධනය වීමයි. පොඩි ප්‍රමාණය. පම්ප් කරගන්න පුළුවන් නේ. කාඩියක් මයෝපති. හරි. මේ heart muscle එක මයෝකාර්ඩියම් එක මොනවාද? රෝගී වෙනවා. මයෝපති. පති කියන්නේ ලෙඩක් කියන්නේ රෝගී තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ කාඩියක් සිස්ටම් එකේ හරි මේ චේම්බර්ස් වල කුටීර වල මේ මයෝකාර්ඩියම් වල මොකද වෙන්නේ? ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අඩු වුණාම අපි ඒ කියනවා hypertrophic obstructive cardiac myopathy. ඕකම් කියලා දැනගෙන දාගෙන මොකද ඒක ගැන මම කතා කරන්නේ. right. ඊළඟට ඔයාලා අහලා ඇති AV block atrial ventricular node එක අහලා ඇති. කොහෙද තියෙන්නේ? මෙතන නේද? AV node එක. AV node එකේ තියෙනවා block වෙනවා. heart block කියන්නේ conduction system එක block වෙනවා කියන්නේ. විද්‍යුතාවය ගමන් කරන්න බැරුව යනවා කියන්නේ. විද්‍යුතාවය ගමන් කරන්න බැරි වෙන එක අවස්ථාවක් තමයි AV node එක block වෙනවා. AV node එක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඕනම node එක ක්‍රියාකාරීත්වය first degree, second degree, third degree කියලා කියනවා. first degree එකේදී more conduction. වේගෙන් heart මේවා යනවා. second degree එකේදී half conduction. කොහොම වෙන්නේ? හරි. third degree එකේදී zero conduction. No conduction. No conduction. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතනදී second degree AV block එකද මොකද වෙන්නේ? half conduction තියෙනවා. හරි? එහෙම වෙලාවට අපි මේ ඩ්‍රග් එක දෙන්නේ නෑ ඩිජොක්සි. ඇයි මං කිව්වා මතකද? එරිත්මියාවලදී මේක තව ඇක්ෂන් එකක් තියෙනවා කියලා. negative dromotropic conduction velocity එක අඩු කරනවා. අනේ මෙහෙම conduction භාගයක් තියෙද්දි තවත් velocity එක අඩු කරලා මොකද වෙන්නේ? තවත් conduction අඩු වෙනවා මේ තත්ත්වයටපත් වෙනවා. ඒක ලෙඩාට මොනවා වෙන්නේ? ලෙඩාගේ සන්නායනේ නැවතිලා අනිවාර්යෙන් අඩි 8ක් යනවා. හරි? heart block එක පද බල වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ second degree AV block එකක් තියෙද්දි මේ drugs දෙන්නේ. ඊළඟ contraindication එක ගන්න second degree AV block. Second degree AV block. Second degree AV block. කොහොමද ඉතින් heart block එකක් આવුත් දෙන්නෙම නෑ. complete heart block කියන්නේ මේ Purkinje fibers හරි left bundle branch, right bundle branch මේවා හරි bundle of his මේ ඔක්කොම මොනවාද block වෙනවා නම් කියන complete heart block එකක් තියෙනවා. හරි ඒ වෙක්කදී කොහොමද මේවා දෙන්නේ තවත් අඩු වෙන නිසා. දාගන්න අන්තිම ඉන්ඩිකේෂන් එක complete heart block. complete heart block. හරි නේද වැඩි? බලන්න රිජෙක්ෂන් ගැන කියනවනම් කොච්චර තියෙනවද නේද? දැන් මේ වෙන ඉන්ඩිකේෂන් කිව්වා අපි. කන්ට්‍රා ඉන්ඩිකේෂන් කිව්වා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? සයිඩ් ඉෆෙක්ට්. හරි සයිඩ් ඉෆෙක්ට්. අපි බලමු සයිඩ් ඉෆෙක්ට් මොනවද කියලා. මහා ලොකුවට දෙයක් නැහැ. මොනවද කියන්න තියෙන්නේ? මේ ඩ්‍රග් එක ගද්දී අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම දේවල් ටිකක් වෙනවා. එකක් තමයි මෙයා බලපෑම් ඇති කරන අපේ මොනවද? කිරි ශ්‍රාවයට විශේෂයෙන් පිරිමි කට්ටියකේ හරි කිරි ශ්‍රාවයට බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ මේ ඩ්‍රග් එක ගත්තාම මොනවා වෙනවද? මේල් බ්‍රෙස්ට් එකෙන් කිරි ශ්‍රාවය වෙනවා. හරි අපි ඒකට කියනවා මොකක් කියලාද? ගයනෙකොමැස්ටියා.
දැන් මම කියන්න බලන්න කිරි ශ්‍රාවය උත්තේජනය කරන්න පුළුවන් ඩ්‍රග්ස් මොනවද කියලා. අම්මා කෙනෙක් ඉන්නවා බබා හම්බුණා කිරි එරෙන්නේ. අපි මොනවද දෙන්නේ? Metoclopramide, domperidone. මැක්සලෝන් සහ ඩොම්පෙරිඩෝන් නේද? මෙටොක්ලෝප්‍රොමයිඩ් සහ ඩොම්පෙරිඩෝන්. ඇයි ඒව දුන්නාම මොකද වෙන්නේ? අපේ ඩෝපමින් රිසෙප්ටර්ස් මොන වෙනවද? උත්තේජනය වෙනවා. එහෙම වුණාම කිරි ශ්‍රාවය වෙනවා. නේද? කිරි ශ්‍රාවය වෙනවා. හරි? එතකොට අපි මොකද කරන්නේ? ඒ කට්ටිය දෙන්න පුළුවන් ඩිජොක්සින් දෙන්න පුළුවන් එහෙම කෙනෙක්ට. ඒකෙම කිරි ශ්‍රාවය වෙනවා. දෙන්න බෑ ඇයි? මෙයා හાર્ට් එක බලපෑම ටික. ඒකද දෙන්නේ. හරි? නැත්නම් ඩිජොක්සින් උනත් කිරි ශ්‍රාවය වෙනවා. හරි ඒවා අපි දෙන්න යන්නේ අම්මලාට. අම්මලාට දෙන්න අර වගේ සේෆ් ඩ්‍රග්ස්. හරි? right. එහෙනම් පළවෙනි ඩ්‍රග් එක ගායනොකොමැස්ටියා සයිඩ් ඉෆෙක්ට් එක. දෙවෙනි සයිඩ් ඉෆෙක්ට් එකට අපි යමු. දෙවෙනි සයිඩ් ඉෆෙක්ට් එක සාමාන්‍යයෙන් අපි කියනවා මම කියවනේ මේකට නිකන් කෙනෙක්ට මේක දුන්නොත් එහෙම නේද? සාමාන්‍යයෙන් ඒරිත්මික් කන්ඩිෂන් එකක රීත්මය කොහොමද වෙනස් වෙන්නේ? ඇරිත්මියා. හරි? කොහොමද SVT වල දෙන්නේ? ඒනවනේ මේක දුන්නාම නිකන් කෙනෙක් දුන්නොත් ඒරිත්මියා එනවා. ඊට පස්සේ ඩයරියා. තව සමහර වෙලාවට මේකට කන්න බෑ. ඇනොරෙක්සියා. කන්න බැරි කෙනෙක්ට අපි මොනවද දෙන්න ඩ්‍රග් එක? ගොඩක් වෙලාවට කාටද කියන්න පුළුවන්ද? දැන් ළමයි එක යනවා කන්න බෑ ડોක්ටර් ගාවට යනවා. කන්න බෑ ડોක්ටර් මෙයා කන්නේ මොනවද දෙන්නේ? Peritone. පෙරිටෝල් සිරප් එක. මොකක්ද ඒ ජෙනරික් නේම් බ්‍රෑන්ඩ් නේම් එක මොකක්ද? සෝරි ජෙනරික් නේම් එක මොකක්ද? පෙරිටෝල් කියන බ්‍රෑන්ඩ් නේම් එක. සිප්‍රොයිප්ටඩින් very good. හරි සිප්‍රොයිප්ටඩින් නේද? ඒක ඇවිල්ලා මොනවාද? 5HT3 serotonin block එක. හරිනේ? right. ඒක මම කියලා දෙන්නම් ඉස්සරහට පාඩම්වලදී. ඇනොරෙක්සියා. එහෙනම් ගායනොකොමැස්ටියා, ඇරිත්මියා, ඩයරියා, ඇනොරෙක්සියා අපිට තව එකක් කියන්න පුළුවන් හෙඩෙක් එනවා, ඇබ්ඩොමිනල් පේන් එනවා. මොනවද? හෙඩෙක් සහ abdominal pain. බඩේ කැක්කුම නේද? headache ඔළුවේ කැක්කුම. හරි. අපිට ඉතින් මේක මතක තියාගන්න කෙටි ක්‍රමයක මොනවද කියන්න පුළුවන් නේද? මතක කියන්න පුළුවන්ද? බය කියන්නේ සයිඩ් ඉෆෙක්ට් ගන්නවා. හරි? මොකක්? ගඩා මොනවද? ගයිනකොමැස්ටියා, ඇරිත්මියා, හරි? ඩයරියා, හෙඩේක්, හරි? ඇබ්ඩොමිනල් පේන්, ඇනොරෙක්සියා. මොකක්? ගඩා. හරි? මොනවද? ඩිජොක්සින් ගඩා. හරිනේ? right. ඔන්නේ මතක තියාගන්න. හරිනේ? ඊට පස්සේ දැන් මේක මතක තියාගෙන අර ටික මතක වෙන්නේ නැති දන්නේ නේද? මතක මේක කියලා කියන්නේ G අකුරේ. මොනවද? G අකුරෙන් ගායනකොමැස්ටියා. E අකුරෙන්. මොනවද? ඇබ්ඩොමිනල් පේන් නැත්නම් ඇරිත්මියා. D අකුරෙන්. ඩයරියා. H අකුරෙන්. හෙඩේක්. A අකුරෙන්. ඇබ්ඩොමිනල් පේන්. අනිත් A අකුරෙන්. මොකද්ද? ඇනොරෙක්සියා. මතක තියාගන්න. right. එහෙනම් ඔන්න ඔයාලා මොනවද කරේ? congestive heart failure වල හරි positive ionotropic වල digoxin ගැන යම් දෙයක් කිව්වා. සරලව මතක තියාගන්න හැකි දේවල් ටිකක් කිව්වා. ඕන දැන් මම මතකෙන් කියනවා ඒ ටික. හරි මම කියපු දේවල් ටික. මට ඉතින් මතකයි කොහොමද? ඔයාලා මතකෙන් කියන්නේ. මම කියනවා ඔයාලා මතක් කරලාද කියලා හරියට ගන්න ඉස්සරහට. ඒක මොකද්ද? natural source එක. plant එක. හරි මේ plant එක foxglove, digitalis lanata, digitalis purpurea. මේකේ තියෙන්නේ glycoside එක. හරි
glycoside එකක් කියන්නේ any sugar part combined with palm chemical known as glycoside. If it is affect to heart, it is known as cardiac glycoside. Right? ඊට පස්සේ action එක it inhibit sodium potassium ATPase and increase the intracellular sodium concentration. It will exchange with calcium. Then when come to the calcium inside to the myocardial cells, it will constrict the whole cell. Right? Increase calcium cause constriction of the myocardium. Right? ඊට පස්සේ මට නිකන් මිස් එක වගේ එනවා. ඊට පස්සේ indication arrhythmia නැත්නම් supraventricular tachyarrhythmia. ඊට පස්සේ මේ පාඩම congestive heart failure. ඊට පස්සේ contraindication WPW syndrome. ඒ කියන්නේ arrhythmia caused by SVT caused by WPW syndrome. දෙවෙනි එක අපිට කියන්න පුළුවන් මොනවද? second degree AV block, HOCM. ඊට පස්සේ තව එකක් කිව්වම මොකද්ද? මටත් ඒක අමතකයි වගේ. මොකද්ද මම අන්තිමට කියපු එක? ඊළඟ contraindication එක. ඉතින් complete heart block. right? ඊට පස්සේ side effect. මොනවද side effect? ගඩා නේද? මොනවද? ගඩා කිව්වේ gynecomastia, abdominal pain, arrhythmia, diarrhea, හරි? එච් අකුරෙන් headache, ඒ අකුරෙන් anorexia. හරිනේ? right. එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ මේක ආයේ කවදාකවත් අමතක වෙන්න බෑ. තව එකක් මට මේක කියන්න තියෙනවා ඔයාලට. මොකද්ද? මේ ඩ්‍රග් එක ලංකාවේ පොඩි දෙයකට කට්ටිය පාවිච්චි කරා. මොකද්ද මේ පොඩි දෙය? ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒක ලොකු දෙයක්. හරි? පාවිච්චි කරා 1990. හරි? 2000 අතර කාලෙදී තරුණ ජනගහන. හරි? තරුණ කට්ටිය. විශේෂයෙන් පිරිමි කට්ටිය නම් නෙමෙයි. කවුද? ගැහැණු කට්ටිය. හරි? තරුණ ගැහැණු ළමයි මොකද කරේ? ඔය ප්‍රේම සම්බන්ධයෙන් විඳ වැටුනහම මොකද කරේ? එක දෙයක් කන්න පටන් ගත්තා. මොකක්ද? ඒ තමයි අනේරු. නේද? මං කියවනේ මේක ප්ලාන්ට් කෙමිකල් එකක් ඩිජොක්සින් කියන්නේ. ඩිජොක්සින් ප්ලාන්ට් කෙමිකල් එකක්. සීනි එක අපේ එකට ගියපුවම හොඳට ඇබ්සෝබ් වෙනවා. කණේරුත් එහෙම තමයි. කණේරු වල ඒ මන්නේ අපි කෑවොත් සීනි එක මොකද වෙන්නේ? හොඳට ඇබ්සෝබ් වෙනවා. ටක් ගාලා ඇක්ෂන් එක දෙනවා. බොරුන කාලා බලන්න මම කියනවනේ. හොඳට ඇබ්සෝබ් වෙනවා. බලන්න වෙන්නේ අය. right. හොඳට ඇබ්සෝබ් වෙනවා. මොකද වෙන්නේ? මේකේ ඩිජොක්සින් අඩංගුයි. හරි? PBTR කියන ප්ලාන්ට් එක හරි ඩිජොක්සින් අඩංගුයි. හරි? මේ ඩිජොක්සින් මොකද වෙන්නේ? අර වැඩේ කරනවා. මොකක්ද? ඉන්හිබිටෝරියම් පොටාසියම් ATPase ඔක්කොම ටික කරලා බලන්නේ. heart එකේ සංකෝචනය කියලා වැඩි කරනවා. දැන් මොනවා වෙන්නේ? සමහර අයගේ ඒකට අමතරව අර මම කියපු conduction velocity වේගයෙන් අඩු කරනවා. හරි? heart එකේ ක්‍රියාකාරීත්වය නවතිනවා. arrest. හරි? cardiac arrest. දැන් මොකද වෙන්නේ? ලංකාවේ අන්න එහෙම 90 2000 කාලෙදී ඔය වැඩේ වුණා නිතරම. ඉතින් ලංකාවේ විතරක් තිබ්බේ නෑ මේකට. මොකද කරේ? පිටරටකින් අපිට ගෙන්නන්න සිද්ධ වුණා. හරි? ගෙන්නන්නත් ඒ රටවල් වලින් අහපුවාම කියනවා ඔය වගේ බොහොම හරක් නෑ අපේ රටවල් වල. ඇයි? ඒ නිකන් සුයිසයිඩ් කරගන්න ඕනේ නේද රොබොට් කාලා. හරි? මොකද කියන්නේ? එයාලා කියනවා අපේ රටේ මිනිස්සු නෑ. ඒකින්ද අපි ගාව ඔයගොල්ලෝ මේකක් නෑ. හැබැයි හදලා දෙන්න උත්සාහයක් ගන්න කියලා කියනවා. ඉතින් ඕස්ට්‍රේලියාවට කියනවා, එංගලන්තෙට කියනවා ටික කාලයක් යනකොට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ ටික කාලයක් යනකොට හරි ඩිජොක්සින් කියන එකේ හොස්පිටල් වල භාවිතය වැඩි වුණා. ඩිජොක්සින් කියන එක මේ දෙකටම හරියන්න ඇන්ටිඩෝට් එක ආයෙ හොයලා දෙන්න කියලා කියනවා. හරි? ඊට පස්සේ මොකද කරේ? ඩිජොක්සින් වල ඇන්ටිඩෝට් එක හොයන්න ඕස්ට්‍රේලියන් කම්පැනි එකට කිව්වා. කිව්වහම එයාලා මොකද කරේ? පොඩි උත්සාහයක් ගත්තා. හරියන්නේ ටික දවසක් යද්දි
ඩිජොක්සින් කියන මේ කණේරු ප්ලාන්ට් එකේ එහෙම මේක වගා කරලා වැඩක් නැහැ කියලා අයින් කරලා දැම්මා. දාපුවාම මොකද උනේ? හිටියා ඒ රටවල බැටළු. හොඳ ඕස්ට්‍රේලියන් ෂීප්. හරි. මේ බැටළුවා මේ කොලේ කණේරු ටිකක් කනවා. හරි. කාලා බලපුවම මොකද වෙන්නේ? බැටළුවා මැරුන්නේ. හරි. බැටළුවා මැරුනේ නැහැ. දැන් බැලුවා මොකෝද මැරුන්නේ නැත්තේ. හේතුවක් තියෙනවා. මේක කාපුවම බැටළුවාගේ ඇඟ ඇතුලේ මොකද්ද හදාගත්තේ? ඒකට එරෙහිව ඇන්ටිබොඩි එකක් හදාගන්න. හරි? ඇන්ටිබොඩි එකක් හදාගන්න. දැන් මොකද උනේ මේ උනේ ඇක්ටිව් ඉමුනිටි එක බැටළුවාගේ මේ ක්‍රියාත්මක වුණා. මේ දවස්වල අපේ ක්‍රියාත්මක වෙන්නේ නැති මේකද නේද? ඇක්ටිව් ඉමුනිටි එක. කොරෝනා වෛරස් එකට එරෙහිව හැදෙන්නේ නැහැ අපේ ඉමුනිටි එක. වැක්සින් එක දුන්නා. දැන් ඒ කට්ටියගේ හැදිලා තියෙනවා. හරි? ඒනොට ඒ වෛරස් එකේ ප්‍රබලතාවය කියන්නේ හැදුනා එයා අපේ සුසල මාර්ගයෙන් නම් අනිත් අයට පතුරවන්න පුළුවන්. හරිද? රයිට්. ඉතින් ඕස්ට්‍රේලියන් ෂීප් මොකද කරේ? මේක කාලා බලපුවාම එයාගේ හැදුනා ඇන්ටිබොඩි ඒකට එරෙහිව මැරුන්නේ. ඒ රටේ ඉන්න සයන්ටිස්ට්ලා මොකද කරේ? මේ ඇන්ටිබොඩි ටික එකතු කරගත්තා. එකතු කරලා ඉන්ජෙක්ෂන් එකක් විදිහට අපේ ඇඟට ඉවුවා සීරම් එකක් විදිහට. හරි? ඒ සීරම් එක මෙන්න මේ වගේ කණේරු කාලයක කට්ටිය දුන්නාම මොකද වෙන්නේ? එයා සාර්ථකව පාලනය කරගන්න පුළුවන් වෙනවා ඒ රෝගී තත්ත්වය. හරි? ඒකින්ද ඒකට කිව්වා මොකද්ද? ඩිජොක්සින් ඉමියුන් ෆැබ් එකක් කියලා කිව්වා. ඩිජොක්සින් ඉමියුන් ෆැබ් එකක්. මෙන්න මේක පාවිච්චි කරනවා මොනවද? ඩිජොක්සින් පොයිසනින්. හරිනේ වැඩේ නේද? ඩිජොක්සින් විස වුණාම එහෙනම් අපි දෙන්නේ මොනවද? ඩිජොක්සින් විස වුණාම අපි දෙනවා මොනවද? ඩිජොක්සින් ඉමියුන් ෆැබ් එකක්. හරිනේ? රයිට්. එහෙනම් දැන් තත්ත්වය කොහොමද? හරි? දැන් හොඳයි නේද? ඩිජොක්සින් ගැන ඕනම දෙයක් අහුවොත් ඔයාලට කියා ගන්න පුළුවන් වෙන්නේ. හරි? රයිට්. ඔතන දෙවෙනි තුන්වෙනි ගෲප් එකේ බීටා ඇගොනිස්ට් හරි ඇම්රිනෝන් මිල්රිනෝන් කියන්නේ ෆොස්ෆෝඩයිස්ටරේස් ඉන්හිබිටර්ස් ගැන අපි ඊළඟ දවසේ කතා කරමු. ලංකාවේ වැඩිපුරම පාවිච්චි කරන්නේ මොනවද? වැඩිපුරම පාවිච්චි කරන්නේ ඩිජොක්සින් කියන ඖෂධය. හරිද? ඔය කියපුවා. ඊට අමතරව ඩෝපමින් ඩොබියුටමින් උත් පාවිච්චි කරනවා. අපි ඒක ගැන ඊළඟ දවසේ කතා කරනවා. හැබැයි දැන් මම නවත්තන්න යන්නේ තව එකක් තියෙනවා ලයින් අහන්න. මොනවද? ලූප් ඩයුරටික් වල ඇක්ෂන් එක කියන්න බලන්න. තයසයිඩ් ඩයුරටික් වල ඇක්ෂන් එක කාට හරි කියන්න පුළුවන්ද? තයසයිඩ් ඩයුරටික් වල ඇක්ෂන් එක කියන්න පුළුවන්ද? බෑ. කියන්නේ නැහැ ඔයාලා. නේද? ඇයි ඒ? ඩයුරටික් එකක් ගත්තාම ඔයාලට මතක ඇති නේද ඩයුරටික් කොහොමද අපි දුන්නේ? ඩයුරටික් පැති දෙකකින් ක්‍රියාත්මක වෙනවා කිව්වා තයසයිඩ් එක. නේ? මොකද්ද එකක් තමයි මොකද්ද අපේ ඩයුරටික් දීපු ගමන් ඇල්ඩෝස්ටරෝන් ස්‍රාවය අඩු වෙලා හරි සෝඩියම් වෝටර් රිටෙන්ෂන් එක මොනවා වෙනවද? ඩයුරටික් දීපු ගමන් ඇල්ඩෝස්ටරෝන් අඩු වෙනවා සෝඩියම් සහ වෝටර් රිටෙන්ෂන් එක අඩු වෙනවා. ඇඟ ඇතුලේ තියාගන්න එක අඩු වෙනවා. මේක අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? බ්ලඩ් වොලියුම් එක අඩු වෙනවා. රුධිර පරිමාව අඩු වෙනවා. හරි? මේක අඩු වෙච්ච ගමන් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරි? තව පැත්තකින් මෙහා ක්‍රියාත්මක වෙනවා කියන්නේ මොකක්ද? තව පැත්තකින් රෙනින් ශ්‍රාවය අඩු කරනවා. හරි? රෙනින් අඩු වෙනවා. ආපහු මේ ක්‍රියාකාරීත්වය තමයි අඩු වෙන්නේ. ෆිල්ට්‍රේෂන් එක අඩු වෙලා හරි? ෆිල්ට්‍රේෂන් එක වැඩි වෙනවා රෙනින් ශ්‍රාවය එකම
blood pressure. ඔය මේ දේවල් නම් මම ඔයාලට කියලා දීලා තියෙන්නේ. හරි ඉන්ඩිකේෂන් කියන බලන්න ඩයුරටික් වල මම එකක් කියන්නම්. කන්ජසිව් heart failure. දැන් කියන්නේ යන්න බලන්න ඔයාලා. ඉන්ඩිකේෂන්. අර මොනවද දෙන්නේ මේවා? edema, edema. ඉදුමක් આવොත් තරලය අයින් කරන්න දෙනවා. ආයෙ මොනවද දෙන්නේ? hypertension. ඈ? Hypertension. hypertension. හරිනේ? කොහොමද තියාගන්න hypertension, edema, congestive heart failure. ඔයතන මතක තියාගන්න. මොනවාද side effect එක නැත්තේ? side effect diabetic කියලා ලොකු පාඩමක් තියෙනවා. වෙනම side effect මොනවාද? Gout අර සංධි අතර uric acid තැම්පත් වෙන. නෑ. ඔට අපෝ කියන්නේ සංධි අතර uric acid තැම්පත් වෙන එක gout. uric acid තැම්පත් වෙනවානේ. gout අනිවාර්යෙන් ඒවා එක contraindication එකකට තමයි ගන්න. හරි. ආයි කැල්සියම් මොකද වෙන්නේ? thiazide diuretic වලින් විශේෂයෙන් කැල්සියම් loss වෙන්නේ නැහැ. එයා නැවත ලෙවල් උරා ගන්නවා. hypercalcemia එනවා. හරි. හැබැයි loop diuretic වලින් කැල්සියම් loss වෙනවා. potassium loss වෙනවා. hypokalemia එනවා. හරි නේද? මම මේ diuretic පාඩමෙන් කියලා දෙන්නම්. ඒක ලොකු පාඩමක්. ඒක අද බල විදිහට ඔයාලගේ ඔළුවට දාන්න ඕනි. එතකොට තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. හරි? right. I මොනවද side effect? diuretic දුන්නාම frequent urination. නිතර මූත්‍රා පහ වෙනවා. නේද? hyperuricemia. නේද? right. ඔය වගේ side effect ටිකක් තියෙනවානේ. හරිනේ? ඒකින්ද ඔයාලා මතක තියාගන්න මේ මම කියලා දීපුවා ආපහු බලන්න. වීඩියෝ ටික තියෙනවානේ ඔයාලගේ. බලාගෙන නිකන් ඇද බලන්න. හරි? VC කැටි ගන්න. හරි නැත්තම් හරියන්නේ නැහැ. හරි? ආයෙ මම මුලින් නම් ඒවා කියලා දෙනවා කියන එක තේරුම් ගන්න නැහැ. හරිද? ඒවා බලන්න. හරි? එහෙම බලන්න බෑ කියලා දෙනවා ආපහු මේවා කරන්න දෙනවා නම් ඉදිරියම උදේට එකතු වෙලා බලන්න කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක යන්නේ ආය මේ අනිත් දෙකේම ඉවරයි. පටන් ගන්න මම කියන්නේ. හරි? හරි. එහෙනම් ඔන්න ඩයුරටික් ගැනත් හරි. ඔයාලගේ AC inhibitors ගැනත් හරි. ඊට පස්සේ මම ඉගෙන ගන්න තියෙනවා ඔයාලගේ මොනවද? vasodilators කියන්නේ නේද? ඔයාලා මතකද vasodilators මොනවද වෙනවයි කිව්වම direct acting vasodilators. හරි මොනවද උදාහරණ විශේෂයෙන් minoxidil හරි අය එකක් කිව්වම මතකද ඔයාලා minoxidil උත්තරේ නෑ මට ඉගෙන ගන්න බැරි වෙයි වගේ නේද ඒක කියන්නේ නෝ හරි එහා ගන්න ඔයාලා අනිවාර්යෙන්ම මේවා බලන්න ඕවා පාඩම් කරන්න මේ මම මුල ඒකයි හිමීට කරේ දැන් මම හිමින් කර ඉන්න එක මට මාස 18 ඉවර කරන්න වෙන්නේ නැහැ එමන් වේගෙන් යනවා හරිද ඒක නිසා ඔයාලා ඒක හරියට කරගන්න right indication contraindication side effect දැන් කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ අහපු ගමන් ටක් ගාලා කියන්නේ යන්න ඕනේ නැත්තම් වැඩේ අවුල හරි එහෙනම් අපි මෙහෙම කරමු ඔයාලා ලබන සතියේ වෙද්දි මම මොකක්ද ඉවර කරන්නේ අනිවාර්යයෙන්ම ලබන සතියේ පැය භාගයක් යනකොට congestive heart failure ඉවර කරනවා හරි ඊට පස්සේ ඊළඟ පැය භාගය යනකොට මොකද කරන්නේ ඊළඟ පැය භාගය යනකොට මම මොකද හදන්නේ එන්ජයින පටන් හරි එන්ජයින පටන් හරිනේ right ඊට පස්සේ ඔයාලගේ දැන් එදා මම ගානක් දුන්නා ඒ ගාන කවුරක්වත් හදලා දාලා තිබ්බේ නැහැ අනං හැදෙන්නේ නැත්තේ ඇයි right මම එහෙනම් මෙහෙම කරන්න කැල්කියුලේෂන් දැන් අද කරන්න වෙලා මදි දැන් වෙලාව චුට්ටක් කියන්න පුළුවන්ද කාට හරි වෙලාවක් තියෙද 9:36 වෙලාව පහ වුණා නේද හරි අපි මෙහෙම කරමු කැල්කියුලේෂන් ටික දැන් මම ස්ටෙප් බයි ස්ටෙප් වල එක මට්ටමකට ගෙනත් තියෙන්නේ දැන් එක්සෑම් වලට යන ප්‍රශ්න ළඟටම ඇවිල්ලා ඉන්නේ ඒ මට්ටමටම ගෙනාවා දැන් මේකේ ඉස්සරහට අහන ප්‍රශ්න ටික ඊළඟට මම කැල්කියුලේෂන් පාඩමේ කරනවා
ලබන සතියේ මම මේක මෙහෙම කරාට දවසම කරාට ලබන සතියේ කැල්කියුලේෂන් උත් යනවා අග හරියෙන් මුලින් පටන් ගන්නවා මේක සහ එන්ජයිනා කියන දෙකම පටන් ගන්නවා හරිද එහෙනම් එහෙම කරමු ඔයාලට තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන්න අනිවාර්යෙන් මේ ටික බලා ගන්න හරි අනිවාර්යෙන් හයිපර්ටෙන්ෂන් පාඩම හොඳට බලන්න ආපහු අමතක නම් ආපහු වීඩියෝ ටික බලන්න හරි වීඩියෝ ඔයාලගේ ගෲප් එකෙත් ඇති මගේ YouTube channel එකෙත් ඇති ඔය ගිහලා බලන්න පුළුවන් ඔයාලට කිසි ගැටලුවක් නැහැ ඔක්කොම මම බලන්න පුළුවන් විදිහට දාලා තියෙන පබ්ලික් විදිහට දාලා තියෙනවා ඒක බලන්න හරි ඊළඟ කාරණේ තමයි ඔයාලට මම දාන කැල්කියුලේෂන් ටික එහෙම හරියට කරන්න එහෙම දාන්න මට දැන් මේ සත් දෙකෙන් බැරුණානේ මම බෝඩ් වල දැන් අර ඔයාලා ඉන්නවනේ ගෲප් එකක් තියෙන්නේ මොකද්ද Q&A කියලා question and answer group එක අන්න ඒකට මම දැන් ප්‍රශ්න ආපහු දාන්න පටන් ගන්නවා ඒ ටික කරන්න මම දැන් මේක උරිච්ච ගමන් ඒක දාන්න ප්‍රශ්න දෙකක්වත් දානවා ඒ නිසා මේ පාඩමට අදාළව ප්‍රශ්න දෙකක් දාන්නම් ඒව කරන්න හරි එහෙනම් මම අද නවත්තන්න දැන් මහන්සිත කියලා නේද මට හිතෙනවා මේ 8ට පටන් ගන්න ඕනට 7:00ට පටන් ගන්න එක හොඳයි කියලා නේද ඉතින් මට ටිකක් පැය භාගයක් කලින් එනවා හරි right එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු හැමෝම පරිස්සම දෙන්න ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ මැසේජ් එක ෂෙයා කරන්න මිනිස්සුන්ට මේ සති දෙක එලි බහින්න එපා කියන හරි ඉඳට වෙලා ඉන්නේ කියන එක නැත්නම් අපි ලොකු දෙයකට ලොකු දෙයක් අපිට වෙන්න පුළුවන් හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු මේ වෙලාවටම ඉතින් හැමෝටම සුබ රාත්‍රිය සුබ සතියක් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.